සුබ දවසක් නිරෝගීමත් දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ආදරණීය දුවලා පුතාලා හැමෝටම. අපි ස්මාර්ට් ඉකොනොමිස්ට් කියන YouTube channel එක හරහා මීට කලින් අවස්ථාවකදී ආර්ථික පද්ධති කියන පාඩම අපි සාකච්ඡාවට බඳුන් කරා. එතකොට මේ ආර්ථික පද්ධති කියන පාඩමේම අපි මේ වෙනකොට අපේ වීඩියෝස් දෙකක් හරහා මට මතක විදිහට අපි මේ වෙනකොට කතා කරලා ඉවරයි. ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද? ආර්ථික පද්ධති වර්ගීකරණය කරන්නේ කොහොමද? ආර්ථික පද්ධතියක් වර්ගීකරණය කරන්න යොදාගන්න නිර්ණායක මොනවද? ඊට ආර්ථික පද්ධති වර්ගීකරණය කරන්නේ කොහොමද? ඒ වගේ වැදගත් ලක්ෂණ කිහිපයක් අපි ආර්ථික පද්ධතිය හරහා කතා කරලා ඉවරයි මේ වෙනකොට. ඊට පස්සේ අපි කතා කරා ධනවාදී ආර්ථික පද්ධතියක් කියන්නේ මොකද්ද? ධනවාදී ආර්ථික පද්ධතියක් ඇතුළේදී සිද්ධ වෙන්නේ මොන වගේ ක්‍රියාවලියක්ද? ධනවාදී ආර්ථික පද්ධතියක් ඇතුළේදී අපි කොහොමද මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ? ධනවාදී ආර්ථික පද්ධතියක් මුහුණ දෙන මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා යොදාගන්නේ මොන වගේ යාන්ත්‍රණයක්ද කියන කොටස් මේ වෙනකොට කතා කරා. ධනවාදී ක්‍රමයේ දුර්වලතා ආදී ලක්ෂණ කිහිපයක් අපි මේ වෙනකොට කතා කරලා ඉවර කරලා තියෙනවා. එතකොට අද අපි බලාපොරොත්තු වෙන්නේ ආර්ථික පද්ධති කියන පාඩමේ අවසාන කොටස වෙන අපි කතා කරපු විලඳපොළ ක්‍රමෙන් එහා කොටස. එහෙම නැත්නම් විධානාර්ථිකයක් සැලසුම් ආර්ථිකයක් කියන්නේ මොකක්ද? ඒ වගේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳාගන්නේ කොහොමද? ඊට පස්සේ මිශ්‍ර ආර්ථික කියන්නේ කොහොමද කියන ඉතින් එහා ආර්ථික පද්ධතීන් පිළිබඳව අවධානය යොමු කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි අද එහෙමනම් මෙතන ඉඳන් ඉදිරි පියවර වලට යනකොට අපි බලාපොරොත්තු වෙනවා ස්මාර්ට් ඉකොනොමිස්ට් කියන YouTube channel එක හරහා ආර්ථික පද්ධති කියන පාඩම මේ වීඩියෝ එකකින් ඉවර කරන්න තමයි අපි අද බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි අද යමු ආර්ථික පද්ධති කියන පාඩමේ පළවෙනි ස්ලයිඩ් එකට. ඉතින් අපිට අද කතා කරන්න තියෙන විධාන ආර්ථික කියන එක නගිනම් අපි එතන ඉඳන් පටන් ගමු එහෙමනම්. හරි, විධාන ආර්ථික පද්ධති නැත්නම් විධානීවත් සැලසුම් ආර්ථික පද්ධති කියන එක. ඔයාලට මතක නම් මම කිව්වා අපි ආර්ථික පද්ධති නිර්වචනය කරනකොට ප්‍රධාන ආර්ථික පද්ධති වර්ග 4ක් නිර්වචනය කරන්න අපි ප්‍රධාන නිර්ණායක 3ක් යොදාගත්තා. නේද? අපි යොදාගත්තා දීපල හිමිකම, සානුබලය සහ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම කියන එක. මෙන්න මේ තුන් දෙනා එකට ගලපලා අපිට හැම වෙලේම මොකක්ද වෙන්නේ පුතේ? මේ ආර්ථික පද්ධති 4 සඳහා නිර්වචනයක් හදාගන්න පුළුවන්. නේද? එහෙනම් අපි හොඳටම දන්නවා විධාන ආර්ථික පද්ධතියක් කියන එක්කෙනාගේ තියෙන ලක්ෂණ තමයි සම්පත්වල නැත්තම් දීපල හිමිකම තියෙන රාජ්‍යාංශයට සමාජ සුබ සාධනයේ පදනම් කරගත්ත සානුබලයක් සහ මධ්‍යගත සැලසුම් ක්‍රියාවලියක් ඔස්සේ තමයි මූලික ආර්ථික ප්‍රශ්න ටික විසඳන්නේ. නේද? අපිට නම් එයාගෙන් පුළුවන් පුතේ නිර්වචනය හදාගන්න. අපි එවනම් විධාන එහෙම නැත්තම් සැලසුම් ආර්ථිකයක් කියලා කියන්නේ දීපල හිමිකම රාජ්‍යාංශي සතු වන සමාජ සුබ සාධනයේ සානුබලය කරගත් මධ්‍යගත සැලසුම් අධිකාරියේ තීරණ වලට යටත්ව නැත්නම් මධ්‍යගත සැලසුමකට අනුව මූලික ආර්ථික ප්‍රශ්න විසඳානු ලබන ආර්ථික පද්ධතියක් අපි කියනවා විධානය නැත්නම් සැලසුම්ගත ආර්ථික පද්ධතියක් කියලා. නේද? එතකොට මේ වගේ වෙනස්කම් කතා කරන්න කිව්වොත් එහෙම ඒ වෙනස්කම් වල පළමුවෙන් අපිට ගන්න පුළුවන් වෙනස්කම් තුන තමයි වෙන්නේ අපිට රාජ්‍ය දීපලවල හිමිකම නැත්නම් නිෂ්පාදන සම්පත් වල අයිති බොහෝ දුරට තියෙන රාජ්‍යාංශයට ඊළඟට අපිට කියන්න පුළුවන් සානුබල වෙන්නේ සමාජ සුබ සාධනයේ. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් මූලික ආර්ථික ප්‍රශ්න විසඳාලන්නේ මධ්‍යගත සැලසුම් අධිකාරියේ තීරණ වලට යටත්. දැන් එතකොට බොහෝ දුරට ඔයාලට මේකෙදි හම්බෙන්නේ පුතේ විලඳපොළ ක්‍රමයේ සහ විධාන ක්‍රමයේ කියන දෙන්න එකිනෙකට වෙනස්කම් නැත්නම් සංසන්දනය කිරීමක් කරන්න තියෙන්නේ. නේද? එතකොට ඔයාලා හරියට මේ දෙකේ මේ වෙනස්කම් තුන දන්නවනම් ඔයාලට බය නැතුව මොකද වෙන්නේ? පළවෙනිටම වෙනස්කම් තුනක් ඔයාලට ලියන්න පුළුවන් හැකියාව තියෙනවා එනවල එක්සෑම් එකේදී. නේද? අපි එහෙමනම් ඊළඟට මේ කියන විධාන නැත්නම් සැලසුම් ආර්ථික පද්ධතිය වල තියෙන වෙනත් ලක්ෂණ වලට. එතකොට එතන කියනවා ශ්‍රමයේ සියලුම නිෂ්පාදන සම්පත් රජයේ සතුව ශ්‍රමයේ වෝද සේවා නියුක්ත කරන්නේ රජයේ නියෝග වලට අනුව. හරි. එතකොට පුතේ මෙතන මේ වැදගත් සාධකයක් කියන්නේ මොකද? මේක අපිට ඉදිරි පියවරවලදී අපි කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන අවස්ථාව වෙනකොට විධාන ආර්ථික වල මේක හරි වැදගත් වෙනවා. එතන කියනවා ශ්‍රමයේ සියලුම නිෂ්පාදන සම්පත් රජයේ සතුව. එතකොට මෙතන කියනවා දැන් අපි කියන්නේ සියලුම නිෂ්පාදන සම්පත් නැත්නම් අපි කියන්නේ මොකද්ද මේ දීපලවල අයිති තියෙන රාජ්‍යාංශයට කියන්නේ. හැබැයි දීපලවල අයිති රාජ්‍යාංශයට තියෙනවා කිව්වා කියලා පුතේ. ශ්‍රමීය කියන එක මේ ශ්‍රමීය කියන එක්කෙනා රජයට අයිති නැහැ කියන එක තමයි මෙතෙන්දි කියන්නේ. ඒකට හේතුව ශ්‍රමිකයන්ව නැත්නම් රටේ ඉන්න ජනතාව කාටවත් අයිති කරගැනීමේ හැකියාවක් නැහැ. නේද? අපි හොඳ ආකාරවම දන්නවා ජනතාව නැත්නම් මේ ඉන්න ශ්‍රමිකයන් මොකද දෙන්නේ යන ස්වාධීනීක. දැන් අපි ගත්තොත් එහෙම භූමිය රජයට තමන්ගේ අතට අයිති කරගන්න පුළුවන්. නේද? ප්‍රාග්ධනීය තමන්ගේ අතට අයිති කරගන්න පුළුවන්. ව්‍යවසායකත්වය, ඒ කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ මොනවද, කොච්චරක් නිෂ්පාදනය කරනවද කියන එක තීරණය කරන්නත් රජයට හැකියාවක් තියෙනවා. හැබැයි ශ්‍රමිකයන්ව අයිති කරගැනීමේ හැකියාව කාටවත්ම නැහැ. එයාලා වැඩ කරන වෙලාව තීරණය කරන්න පුළුවන්. හැබැයි ශ්‍රමිකයන්ව එයාලට අයිති කරගැනීමේ හැකියාවක් නැහැ. නේද? නැත්නම් ජනතාව අයිති කරගැනීමේ හැකියාවක් නැහැ. ඒක නිසායි කියන්නේ
ශ්‍රමයේ හර සියලුම නිෂ්පාදන සම්පත් රජයේ සතුය. හැබැයි ශ්‍රමය අපිට අයිති වුණාට පුතේ ශ්‍රමයේ සේවා නියුක්ත කරන්න වෙන්නේ කාට ඕන විදිහටද? රජයේ නියෝග වලට අනුව. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෑත කාලීන උදාහරණයක් අපි ගත්තොත් COVID-19 කියන ප්‍රශ්නෙත් එක්ක මොකද වෙන්නේ? අපි වැඩ කරන්න ඕනේ නේද? අපි මොන වෙලාවටද වැඩ කරන්න ඕනේ, කොයි වෙලාවටද වැඩට එන්න ඕනේ, මොනවද අපි කරන්න ඕනේ කියන සියලුම දේවල් කවුද පුතේ තීරණය කරන්නේ? රාජ්‍ය අංශය තීරණය කරන. කියන්නේ වර්තමාන කාලේ බැලුවොත් එහෙම මේ COVID-19 ප්‍රශ්නේ තියෙන කාලේ හරියට අපේ රට ක්‍රියාත්මක වුණ විධාන ආර්ථිකයක් වගේ නේද? අපි හැමදේම කරේ කාට ඕන විදිහටද? අපි හැමදේම කරේ රජයට අවශ්‍ය විදිහට. ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම මොකද මධ්‍යගත සැලසුම් අධිකාරියක් යටතට නතු වුණා. සියලුම දේපල වල හිමිකම බොහෝ දුරට රජයට ගියා වගේ. අපි කියන්නේ නෛතිකව නෙවෙයි මං කියන්නේ. ඒවා භාවිතා කරන්නේ කොහොමද කියන එක ගැන වැඩි අවධානයක් මොකද දෙන්නේ? රජය අපිට දුන්නා නේද? ඒ කියන්නේ හරියට බැලුවොත් මේ කාලේ අපි ක්‍රියාත්මක වුණේ හරියට විධාන නැත්නම් සැලසුම් ආර්ථිකයකට අනුව. නේද? හැමදේම සැලසුම් කරලා කරේ. නේද? ඒක නිසා අපිට ඕනනම් කියන්න පුළුවන් මොකද්ද? මේ අවස්ථාව වෙනකොට නැත්නම් විධාන ආර්ථිකයක ශ්‍රමයේ සේවා නියුක්ත කරන්න වෙන්නේ කාට ඕන විදිහට රජයට ඕන වලට. අපි මොන වෙලාවටද වැඩ කරන්නේ, කොයි වෙලාවට දෙන්න ඕනේ, කොයි වෙලාවටද යන්නේ, මොනවද අපි කරන්නේ කියන සියලුම දේ තීරණය කරන්නේ කවුද? රාජ්‍ය අංශය විසින්. නේද? හරි ඊළඟට කියනවා ආර්ථිකයේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳුම් ලබන්නේ සැලසුම් ක්‍රියාවලියක් මගින්. නේද? ඒ කියන්නේ හැමදේම සැලසුම් කරනවා. උදාහරණයක් විදිහට අපි මේ ප්‍රශ්නෙම ගත්තොත් එහෙම මොන සේවකයෝද වැඩට එන්න ඕනේ, කොයි ආයතනද පටන් ගන්න. ඊට පස්සේ ප්‍රවාහන සේවා සැලසුම් කරන්නේ කොහොමද? ඒ අයට අවශ්‍ය කරන සෞඛ්‍ය පහසුකම් දෙන්නේ කොහොමද? ඊට පස්සේ අපි ගත්තාම පළාත් අතර තියෙන ගමනාගමනයේ තහනම් කරනවා. එතකොට මේ වගේ හැම දෙයක්ම මොකද කරන්නේ පුතේ? සැලැස්මක් යොදාගෙන තමයි විසඳීමකට ලක් කරන්නේ. එතකොට මේ විධාන ආර්ථිකයක් ක්‍රියාත්මක වෙනකොට සියලුම දේපල වල අයිති තියෙන රජයටනේ. ඒ සියලුම දේපල වල අයිති රජයට තියෙන නිසා රජය මොකද කරන්නේ? තමන්ගේ තියෙන හැමදේම සැලසුම් කරනවා. අන්න එහෙම සැලසුම් කරලා විසඳ ගන්න එක්කෙනාට නැත්නම් අන්න එහෙම සැලසුම් කරන එක්කෙනාට තමයි අපි කියන්නේ මොකක් කියලාද පුතේ? සැලසුම් ක්‍රියාවලියක් කියලා. හරි. ඊළඟට අපි යනවා ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාකාරකයන් 4ක් ඉන්නවා. කවුද ඉන්නේ? රජය, සැලසුම් අධිකාරිය, නිෂ්පාදන ව්‍යවසායන්, කම්කරුවන් හා පාරිභෝගිකයන්. මේ කියන ආර්ථික කාරකයන් 4 තමයි විධාන ආර්ථිකයක අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඊළඟට කියනවා ප්‍රධාන අභිප්‍රේරණ සාධකය වන්නේ පොදු යහපත හිමි නැත්නම් සමාජ සුබ සාධනය. මෑත කාලීනව මේ COVID-19 කියන ප්‍රශ්නේ මේකට හොඳම උදාහරණයක්. මේ කාලේ හැමෝම ගත්ත හැම තීරණයක්ම ගත්තේ කාට අනුකූලවද? සමාජ සුබ සාධනය කියන එක ඉෂ්ට කරගන්න නේද? හැම වෙලේම හිතුවේ සමාජ සුබ සාධනය ගැන. කම්මල් වැහුවා, පෞද්ගලික අංශ ඒවා වැහුවා, ඊට පස්සේ විදේශ ගමන් තහනම් කරා, ඊට පස්සේ අපි ගත්තාම දිස්ත්‍රික් අතර ගමනාගමනේ තහනම් කරා, ඊට පස්සේ මහා පරිමාණ ව්‍යාපාර වහලා දැම්මා නේද? එතකොට ඒ වගේ ඊට පස්සේ ප්‍රවාහන කටයුතු නැවැත්තුවා. මේ වගේ හැම තීරණයක්ම ගත්තේ කවුරු නේද? සමාජ සුබ සාධනය කියන අරමුණ ඉෂ්ට කරගන්න නේද? එහෙනම් ඔයාලට ඒකනුත් පැහැදිලි වෙනවා මේ කියන විධාන ආර්ථික ක්‍රියාත්මක වෙන රටවල්. දැන් අපි මේ කාලේ විතරනේ මේකට මුහුණ දුන්නේ නේද? එතකොට කියන අපි මම මේ උදාහරණයක් කියන අපි තනිකරම විධාන ආර්ථිකයකට ගියා කියන එක නෙමෙයි පුතේ මම මෙතෙන්ද කියන්නේ. හැබැයි අපි නිකන් හරියට විධාන ආර්ථිකයක් වගේ ක්‍රියාත්මක වුණා කියන එක මම මේ කියන්නේ. එතකොට මේ අපි දැන් මේ මුහුණ දුන්න කාලය වගේ තමයි පුතේ විධාන ආර්ථිකයක් හැමදාම ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ විධාන ආර්ථිකයක් කියන ආර්ථික පද්ධති ක්‍රියාවලිය යටතේ ක්‍රියාත්මක වෙන රටවල් තියෙනවානේ. අන්න ඒ රටවල් බොහෝ දුරට පුතේ හැමදාම ක්‍රියාත්මක වෙන්නේ මං ඔන්න ඔය කියපු රාමුව ඇතුළේ. පැහැදිලිද? ඔය වගේ ලක්ෂණ තියෙනවා නම් අන්න ඒවට අපි කියනවා මොනවා කියලාද? විධාන එහෙම නැත්නම් සැලසුම් ආර්ථික පද්ධති කියලා. හරි එහෙනම් මං හිතනවා ඔයාලට ඒක හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි යන් ඊළඟ ස්ලයිඩ් එක කතා කරන්න. හරි. එතකොට ඊළඟ එකේදී කියනවා විධානීයවත් සැලසුම් ආර්ථික පද්ධති වල අපි ගත්තාම තවත් ලක්ෂණ කිහිපයක් කතා කරනවා. පුතේ මේ විධානීයවත් එහෙම නැත්නම් සැලසුම් ආර්ථික පද්ධති වලදී අපිට හම්බ වෙන්නේ පුතේ මිල ගණන් ස්වරූප දෙකයි. ඒ කියන්නේ නිෂ්පාදකයා විකුණන තොග මිල ගණන් තියෙනවා, සිල්ලර මිල ගණන් තියෙනවා. ඒ කියන්නේ හරියට බැලුවොත් කෙලින්ම නිෂ්පාදකයාගෙන් අරගෙන වෙළඳපොලේ විකුණන තැනට යන්නේ. අතරමැද තොග වෙළඳ බොහෝ ප්‍රමාණයක් නැහැ. දැන් අපි මෙහෙම හිතන්නකෝ දැන් අපි නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් එimhe අපි කියමු වෙළඳපොළ ක්‍රමයක නම් වෙළඳපොළ වල රාශියක් තියෙන්න පුළුවන්, මිල ගණන් රාශියක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි මෙහෙම කියමුකෝ. දැන් අපි කියමු වී නිෂ්පාදනය කරන ගොවි. එයාගේ මොකද කරන්නේ? පළවෙනි තොග වෙළඳ ගන්නවා. ඒ තොග වෙළඳ අරගෙන ගිහලා මොකද කරන්නේ? මේක වී අපි නැත්තම් සහල් මෝල් හිමියන්ට මේක කලවි කරනවා. ඒ සහල් මෝල් හිමියන් මොකද කරන්නේ පුතේ? ඒක නිෂ්පාදනය කරලා ඒක එතනින් සහල් පැකට් කරලා හදලා ඉවරලා තවත් තොග වෙළඳකට විකුණනවා. ඒ තොග වෙළඳ මේක අරන් ගිහලා මොකද කරන්නේ පුතේ? සිල්ලර වෙළඳට විකුණනවා. සිල්ලර වෙළඳ මේක කාටද විකුණන්නේ? පාරිභෝගිකයට විකුණනවා. එතකොට ඔයාලට තේරෙනවා මේ වෙළඳපොළ ක්‍රමයේ ඇතුළේ මොකද වෙන්නේ පුතේ? මිල ගණන් රාශියක් තිබුණා නේද? ඒ කියන්නේ පළවෙනි නිෂ්පාදකයාගේ මිලක් තිබුණා, පළවෙනි තොග වෙළඳ, සහල් මෝල් හිමියා, ඊළඟ තොග වෙළඳ, ඊට පස්සේ සිල්ලර වෙළඳපොළ, පාරිභෝගිකයා ගෙවන මිල නේද? හරියට බැලුවොත් මිල ගණන් 5ක් විතර ආවා. හැබැයි අපි මේ කතා කරන විධාන ආර්ථිකවලදී එහෙම මිල ගණන් රාශියක් දකින්නේ නැහැ. හැමදේම කරන්නේ රජයේ සැලසුම් කරලානේ. ඒක නිසා මොකද වෙන්නේ? නිෂ්පාදකයා නිෂ්පාදනය කරාට පස්සේ ඒ ටික කෙලින්ම අරගෙන ගිහලා මොකද කරන්නේ? වෙළඳපොලේ අලෙවි කරනවා. එතකොට මොකද වෙන්නේ? තියෙන්නේ මිලවල් වර්ග දෙකයි.
එකක් නිෂ්පාදකයාගේ තොග මිල, අනිත් එක්කෙනාගේ තියෙනවා මොකද්ද නිෂ්පාදකයාගේ සිල්ලර මිල. ඔය දෙක විතරමයි තියෙන්නේ පුතේ. එතනින් එහා දෙයක් මොකද වෙන්නේ? මේක ඇතුළේ මිල ගණන් වල අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟට කියනවා මම අර කලින් කියපු සාධකයේම කියනවා. මොකද්ද? ශ්‍රමයේ හැර සියලුම නිෂ්පාදන සම්පත් රජයේ සතු වන නිසා කුටුම්බයන් එකම ආදායම වන්නේ වැටුපයි. නේද? මම දැන් කියවනේ දැන් භූමි ශ්‍රමයේ ප්‍රාග්ධනීය ව්‍යවසාය කියලා නිෂ්පාදන සාධක 4ක් තිබුණාට වෙළඳපොළ ක්‍රමයක නම් මේ හතර මොකද වෙන්නේ? එක පුද්ගලයෙක්ට අයිති වෙලා තියෙන පුළුවන් පෞද්ගලික අංශය. ඒ කියන්නේ දැන් මම නම් මට ඉඩමුත් තියෙනවා නැත්නම් භූමියක් තියෙනවා. ඊට පස්සේ මගේ කියන මට ඉඩම් ගොඩ නැගිලි යන්ත්‍ර සූත්‍රයක් තියෙනවා. මගෙම කියන ශ්‍රමයක් තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මමම ව්‍යවසායකයෙක් විදිහට අලුත් ව්‍යාපාරිකුත් කරගෙන යනවා නම් ඔය භූමියෙන් එන බදුකුලිය, ඊට පස්සේ ශ්‍රමයෙන් එන වැටුප, ඊට පස්සේ ප්‍රාග්ධනය හරහා එන පොලිය, ව්‍යවසායකත්වයෙන් ලබන ලාභය කියන ආදායම මාර්ග හතරම පෞද්ගලිකව මට හම්බ වෙන්න පුළුවන්. හැබැයි මේ කියන විධානාර්ථිකයක් ඇතුලේ පුතේ අපි ගත්තාම එහෙම පෞද්ගලික අංශයට කොයිම වෙලාවකවත් ඔය කියන නිෂ්පාදන සාධකවල ආදායම ඉන්නේ නැහැ. පෞද්ගලික අංශයට අයිති එකම දේ නැත්තම් කුටුම්බවල ඉන්න අයට අයිති එකම දේ වෙන්නේ මොකද්ද? ශ්‍රමය විතරමයි. එතකොට මුළු ආර්ථිකයේ ඉන්න හැමෝටම පුතේ අපිට හම්බ වෙන්නේ නැත්නම් මුළු ආර්ථිකයේ ඉන්න සියලුම ආර්ථික කාරකයන්ගෙන් පෞද්ගලික අංශයට කුටුම්බ වලට හම්බ වෙන එකම ආදායම් මාර්ගය වෙන්නේ වැටුප විතරයි. නේද? අනිකුත් නිෂ්පාදන සාධක ඔක්කොම ටික අයිති රජයට නිසා ඒ හැම එකකම ආදායම යන්නේ කාටද? රජයට. ඒක නිසා මොකද වෙන්නේ? ශ්‍රමයේ හැර සියලුම සම්පත් මොකද ඉන්නේ රජයට අයිති. ඒ කියන්නේ අපිට අයිති ශ්‍රමයේ විතරයි. ඒක නිසා අපිට හම්බ වෙන එකම ආදායම වැටුප කියන එක නා විතරයි. එතකොට හැමෝම ලබන්නේ වැටුප්නේ. දැන් අපි එක එක ආදායම් මාර්ග ලබනකොට තමයි දැන් අපි කියන්නේ වෙළඳපොළ ක්‍රමයක ආදායම් ව්‍යාප්ති විෂමතාවයක් තියෙනවා. නේද? ආදායම් ව්‍යාප්ති අසමානතාවයක් තියෙනවා. ඇයි එහෙම තියෙන්නේ? සමහර අයට තියෙන ශ්‍රමයේ විතරයි. සමහර අයට මම අර කියපු නිෂ්පාදන සාධක හතරම තියෙනවා. එතකොට මොකද වෙන්නේ? නිෂ්පාදන සාධක හතරම තියෙන කට්ටිය වැඩි ආදායමක් ලබනකොට ශ්‍රමයේ විතරක් තියෙන කට්ටිය මොකද වෙන්නේ? අඩු ආදායමක් ලබනවා. ඒ වෙළඳපොළ ක්‍රමයක. හැබැයි විධානාර්ථිකයක එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ආර්ථිකයේ ඉන්න හැමෝටම අයිති මොනවද? ශ්‍රමයේ කියන නිෂ්පාදන සාධකයේ විතරම. නේද? ශ්‍රමයේ කියන නිෂ්පාදන සාධකයේ විතරක් අයිති නිසා හැමෝටම හම්බෙන්නේ වැටුප් විතරමයි. අනිකුත් කිසිම ආදායම් මාර්ගයක් අපිට හම්බ වෙන්නේ නැහැ. නේද? එතකොට දැන් මේ අපිට හම්බ වෙන වැටුප කියන එක්කෙනා විතරක් නිසා අපේ තියෙන ආදායම් ව්‍යාප්තිය ලොකු විෂමතාවයක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ආර්ථිකයේ ඉන්න හැමෝම අතර හැමෝටම හම්බෙන්නේ වැටුප් විතරයි නේද? හැමෝටම වැටුප් විතරක් හම්බ වෙන නිසා අපි හැමෝටම මහා ලොකු ප්‍රමාණයක ආදායම් විෂමතාවයක් ඇති වෙන්නේ නැහැ. පොඩි ආදායම් විෂමතාවයක් තියෙන්න පුළුවන් ශ්‍රමයේ ගුණාත්මක බව හා දක්ෂතාවය මත. ඒ අරුණාම පුතේ වෙළඳපොළ ක්‍රමයක් ඇතුලේ වගේ නැත්නම් අපි කියන වෙළඳපොළ ක්‍රමයක් ඇතුලේ තියෙනවා වගේ විශාල ප්‍රමාණයක ආදායම් ව්‍යාප්ති විෂමතාවයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ කියන විධාන ආර්ථිකයේට. ඒකට තවත් හේතුවක් තියෙනවා. පළවෙනි සාධකයේ තමයි හැමෝටම අයිති වැටුප් විතරයි. දෙවෙනි සාධකයේ පුතේ මිනිස්සුන්ට හම්බෙන මේ වැටුප පව රජයට මොකද කරන්න පුළුවන්? සැලසුම් කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට රජය විසින් මොකද කරන්නේ? දැඩි ආදායම් ව්‍යාප්ති විෂමතාවයක් ඇති වෙන්නේ නැති වෙන්න හැමෝටම ලැබෙන වැටුප මොකද කරන්නේ පුතේ? සැලසුම් කිරීමක් කරනවා. ඒකෙන් කියන්නේ නැහැ හැමෝම එක හා සමාන ආදායමක් ලබනවා කියලා. පොඩි පොඩි ආදායම් ව්‍යාප්තියේ වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි ඒවා සුළු වෙනස්කම්. ඒක ඉන්නේ දක්ෂතාවය සහ ඊළඟට අපි කතා කරන්නේ මොකද්ද? පළපුරුද්ද වගේ සාධකයන් මත. නේද? හරි. අපි නම් යන් ඊළඟ ස්ලයිඩ් එකට. එතකොට එතෙන්දි කියනවා ඊළඟ ස්ලයිඩ් එකේදී සැලසුම් ආර්ථිකයක් කොහොමද මූලික ආර්ථික ප්‍රශ්න විසඳාලන්නේ කියලා. නේද? එතකොට ඔයාලට මතක නම් මෙතෙන්දිත් හොඳට මතක තියාගන්න ඕනේ මූලික ආර්ථික ප්‍රශ්න තුනයි පුතේ තියෙන්නේ. කුමක් කොපමණ කෙසේ කාසඳා කියන මූලික ආර්ථික ප්‍රශ්න තුනම. එතකොට කුමක් කොපමණ කියන්නේ මොකද්ද? සම්පත් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය. කෙසේ නිපදවන්නේද කියන්නේ මොකක්ද? නිෂ්පාදන ශිල්පීය ක්‍රමයේ පිළිබඳ ප්‍රශ්නය. කාසඳා නිපදවන්නේද කියන්නේ අපි කතා කරන ආදායම් ව්‍යාප්තිය පිළිබඳ ප්‍රශ්නය. එතකොට මේ හැම ක්‍රමයක්ම නැත්තම් මේ හැම මූලික ආර්ථික ප්‍රශ්නයක්ම විධාන ආර්ථිකයක් විසින් විසඳනවා නම් ඒ කට්ටිය බහුලව භාවිතා කරන්න බුදි සැලසුම් යාන්ත්‍රණය නැත්තම් අපි කියන හැමදේම සැලසුම් කරනවා කියන එක. මධ්‍යගත සැලැස්මකට අනුව තමයි හැම වෙලෙම මෙයාලගේ මූලික ආර්ථික ප්‍රශ්න ටික මොනවා කරන්නේද විසඳා ගන්නු ලබන්නේ. එතකොට මේ මධ්‍යගත සැලසුම් අධිකාරියක් කියලා කියන්නේ පුතේ හැම දෙයක්ම කරන්න ඕනි කොහොමද? මොනවද අපි කරන්න ඕනි කියන තොරතුරු ටික එකතු කරලා කරන්න අවශ්‍ය දෙයට මඟ පෙන්වීමක් යොමු කරනවා. පැහැදිලිද කියන එක නේද? එතකොට මේ කියන මූලික ආර්ථික ප්‍රශ්න තුනම විසඳාලුන් ලබන්නේ මොකකට අනුවද? මධ්‍යගත සැලසුම් ක්‍රියාවලියකට අනුව. එහෙනම් කුමක් කොපමණ කියන්නේ මොකක් පිළිබඳ ප්‍රශ්නේද? සම්පත් බෙදා හැරීම පිළිබඳ ප්‍රශ්නේ. ඒක මොකද ඉන්නේ බුද්ධි? මධ්‍යගත සැලසුම් ක්‍රියාවලියක් යොදා ගනිමින් සමාජ සුබ සාධන ඊටවන පරිදි මේ විසඳා ගනි. හැම වෙලෙම අපේ තියෙන සම්පත් ටික අපි පුතේ බෙදා වෙන් කරන්නේ මොනවට ඕන විදිහටද? සමාජ සුබ සාධනයේ කියන සානුබලය ඉෂ්ට වෙන විදිහට. වර්තමාන තත්ත්වෙම අපි ගමු. වර්තමාන තත්ත්වයට මොකද තිබුණේ පුතේ? COVID-19 කියන ප්‍රශ්නෙත් එක්ක
අපේ තියෙන සම්පත් ටික කුමක් කොපමණ මොනවද කොච්චරද නිෂ්පාදනය කරන්න කියන ප්‍රශ්නේ අපි තීරණය කරලා බැලුවට පස්සේ ඔන්න මධ්‍යගත සැලසුම් අධිකාරියට තේරෙනවා මොකද්ද මිනිස්සුන්ගේ සමාජ සුබ සාධනීය ඉෂ්ට කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි අපේ තියෙන සම්පත් ටික වැඩිපුර යොමු කරන්න ඕන මොනවටද සෞඛ්‍ය ශාස්ත්‍රය සඳහා කියලා. පැහැදිලි කෙනෙක් කෙනා පුතේ ඒක නිසා මොකද්ද කරේ? සෞඛ්‍ය ශාස්ත්‍රය සඳහා තියෙන සම්පත් ටික මොකද්ද කරේ? බෙදලා වෙන් කරා සමාජ සුබ සාධනීය ඉෂ්ට කරගන්න ඕන නිසා. එතෙන්දි පුතේ ඊළඟට වැදගත්දී කුමක් කොපමණ කෙනෙක් කෙනානේ එතකොට මොනවද නිෂ්පාදනය කරන්න කියලාත් මධ්‍ය සැලසුම් අධිකාරිය තීරණය කරනවා. ඊට පස්සේ කොච්චරක් නිෂ්පාදනය කරන්න ඕනද කියලා තීරණය කරනවා. අපි මොකද සෞඛ්‍ය ශාස්ත්‍රයට අවශ්‍ය කරන බෙහෙත් වර්ග මෙන්න මේ ප්‍රමාණයක් ඕනේ කරලා තීරණය කරනවා. එහෙම තීරණය කරලා නිෂ්පාදනය කරන ආයතන නැත්නම් නිෂ්පාදන ව්‍යවසායකින්ද කියනවා ඔයාලා මෙන්න මේ ඉලක්කගත නියමවම බිහි කරන්න ඕනේ. අපි කියනකො A කියන ආයතනයට දෙනවා ඔයාලා අපි කියමු මේ බෙහෙත් වර්ගෙන් ඒකක 1000ක් නිෂ්පාදනය කරන්න ඕනේ. B කියන ආයතනේ මේ බෙහෙත් වර්ගෙන් ඒකක 800ක් නිෂ්පාදනය කරන්න ඕනේ කියලා මොකද වෙන්නේ? එක එක ආයතන වලට පුතේ වෙන වෙනම ඉලක්කගත නියමයක් දෙනවා. එතකොට මොකද්ද කුමක් කොපමණ කියන ප්‍රශ්නේ සැලසුම් අධිකාරියක් විසඳ ගන්නකොට හිතන්නේ මොකක් ගැනද පුතේ? සමාජ සුබ සාධනය කියන සාහන බලය ගැන හිතනවා. ඒක ගැන හිතලා මොනවද නිෂ්පාදනය කරන්න ඕනි කොච්චරක්ද නිෂ්පාදනය කරන්න ඕනි කියන එකත් සැලසුම් අධිකාරියම තීරණය කරලා ඒ ඉලක්කගත නියමම දෙනවා කාටද? නිෂ්පාදන ව්‍යවසායකින්ද. එතකොට එයාලා හැම වෙලෙම බිහි කරන්නේ එයාලට ලබා දුන්නු නිමෝම විතරයි. ඒකට හේතුව එතනින් එහා නිමෝමක් බිහි කරා කියලා ඒක මිලට ගන්න කවුරුත් නැති වෙනවා. රාජ්‍ය අංශය විතරමයි මේ ටික මොනව කරන්නේද? මිලට අරගෙන රජය හරහා තමයි මේක වෙළඳපොළට මොනව කරන්නේද? ඉදිරිපත් කිරීමක් කරන්නේ නේද? ඒක නිසා මොකද වෙන්නේ පුතේ? මේ කුමක් කොපමණ කියන ප්‍රශ්නේ විසඳගන්නේ අපි ඔන්න ඔය දැන් කතා කරපු ආකාරයට. ඊළඟට අපි යනවා කෙසේ නිපදවන්නේද කියන ප්‍රශ්නය. කෙසේ නිපදවන්නේද කියන අපි කොහොම ශිල්පීය ක්‍රමයේ පිළිබඳ ප්‍රශ්නය මේකත් විසඳගන්න පුතේ මධ්‍යගත සැලසුම් ක්‍රියාවලියක් යොදා ගැනීමෙන්. එතෙන්දි හිතන්නේ මොකක් ගැනද? සමාජ සුබ සාධනීය ගැනම. එතකොට එතෙන්දි මොන වගේ ශිල්පීය ක්‍රමද යොදාගන්නේ? ඊට පස්සේ කොයි ආකාරයේ තාක්ෂණයක්ද භාවිතා කරන්න කියන එකත් කවුද තීරණය කරන්නේ? සැලසුම් අධිකාරියෙන් තීරණය කරනවා. සැලසුම් අධිකාරියෙන් තීරණය කරලා කියනවා ඔයාලා මෙන්න මේ ශිල්පීය ක්‍රමය මොකද්ද කරන්න ඕනේ යොදා ගන්න ඕනේ. මෙන්න මේ කියන විදිහට ශිල්පීය ක්‍රමය භාවිතා කරන්න ඕනේ. මේ කියන තාක්ෂණය මේකට යොදා ගන්න ඕනේ කියලා සැලසුම් අධිකාරිය නියම කරාට පස්සේ අන්න ඒ ශිල්පීය ක්‍රමය ඔස්සේ මොකද වෙන්නේ? නිෂ්පාදන ආයතන තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙ වෙනවා. හැබැයි මෙතෙන්දී අපි කියන්නේ සමාජ සුබ සාධනය කියන ශිල්පීය මේ සානුබලය ගැන වැඩිපුර හිතනවා කියලා. එතකොට සමාජ සුබ සාධනය කියන සානුබලය ගැන වැඩියෙන් හිතනවා නම් එතකොට අපිට දැන් යොදා ගන්න ශිල්පීය ක්‍රම දෙකයිනේ පුතේ තියෙන්නේ. එක්කෝ තියෙනවා වැඩිපුර ශ්‍රම එහෙම නැත්නම් වැඩිපුර ප්‍රාග්ධන. ඒ කියන්නේ ශ්‍රම සූක්ෂම හෝ ප්‍රාග්ධන සූක්ෂම. තවත් ක්‍රම කිහිපයක් තියෙනවා. හැබැයි බහුල වශයෙන් යොදාගන්නේ එක්කෝ ශ්‍රම සූක්ෂම එහෙම නැත්නම් ප්‍රාග්ධන සූක්ෂම. මිනිස්සුන්ට වැඩි සුබ සාධනයක් ඉෂ්ට කරන්න ඕන නම් අපි වැඩිපුර යොදා ගන්න මොන ක්‍රමයේද පුතේ? ශ්‍රම සූක්ෂම කියන ක්‍රමය. හේතුව මොකද්ද? සමාජීන් අයට දැන් තියෙන එකම නිෂ්පාදන සාධකය ශ්‍රමයේ විතරයි. හැමෝටම රැකියාව ලැබුණොත් මොකද වෙන්නේ? හැමෝටම වැටුපක් ගිහිල්ලා හැමෝගෙම සමාජ සුබ සාධනෙ මොකද වෙන්නේ? වැඩි වෙනවා නේද? ඒක නිසා මොකද කරන්නේ? බොහෝ විලාවට මේ සැලසුම් අධිකාරිය විසින් ලබා දෙන ශිල්පීය ක්‍රමය ශ්‍රම සූක්ෂම එකක් වෙන්න තියෙන ඉඩකඩ බොහෝ දුරට වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රාග්ධනය යොදාගන්නේ නැහැම කියන එක නෙමෙයි. අඩුවෙන් ප්‍රාග්ධනය සහ වැඩියෙන් ශ්‍රම යොදා ගන්න ආකාරයකට මේක විසඳෙන්න පුළුවන් කියන එක තමයි මම මේ කරා මේ අදහස් කරන්නේ. හරි. ඊළඟට අපි යනවා ඊළඟ ප්‍රශ්නට. ඊළඟට කියනවා කා සඳහා නිපදවන්නේද කියන එක කෙනා. එතකොට කා සඳහා නිපදවන්නේද කියන එක කෙනා ගත්තාම අපි දන්නවා මේක ආදායම් ව්‍යාප්තිය පිළිබඳ ප්‍රශ්නේ. එතකොට ආදායම් ව්‍යාප්තිය කියන්නේ අපි නිෂ්පාදනය කරපු ජාතික නිමවම නැත්නම් රට ඇතුලේ හදපු භාණ්ඩ හා සේවා ප්‍රමාණය විවිධ පුද්ගලයන් අතර බෙදා හරින්නේ කොහොමද කියන එක කෙනා ගැන තමයි මෙතෙන්දී අපි හිතලා බලන්නේ. එතකොට ඒකත් මොකද ඉන්නේ පුතේ? මධ්‍යගත සැලසුම් ක්‍රියාවලියක් යොදාගෙන සමාජ සුබ සාධනයේ ඉෂ්ට වන ආකාරයට මොකද කරන්නේ? ආදායම් ව්‍යාප්තිය සැලසුම් කරනවා. එතකොට මම අර කියන්නේ දැන් මේ අපි කතා කරන සැලසුම්ගත ආර්ථික පද්ධතියක් ඇතුලේ බොහෝ දුරට පුතේ විශාල ආදායම් ව්‍යාප්ති විෂමතාවයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒකට හේතුව මොකද? ඉන්න කුටුම්බයන්ට හම්බෙන එකම ආදායම් මාර්ගය වෙන්නේ වැටුප විතරයි. ඒ වැටුපත් රජය මොකද කරන්නේ පුතේ? සැලසුම් කරන නිසා ඒ කියන්නේ ඒ වැටුප් බෙදිලා ගියපු ආකාරයට අපිට භාණ්ඩ හා සේවා මිලට ගන්න වෙන්නේ නේද? ඒ කියන්නේ මිනිස්සුන්ගේ අතේ තියෙන වැටුපේ ප්‍රමාණයට තමයි භාණ්ඩ හා සේවා මිලදී ගන්න වෙන්නේ. ඒක නිසා වැටුප් ටික සැලසුම් කරා කියන්නේ ආදායම් ව්‍යාප්ති විෂමතාවය හරියට මොනවා කරා වගේද? සැලසුම් කරා වගේ තමයි. ඒක නිසා කා සඳහා නිපදවන්නේද කියන ප්‍රශ්නේ මොකද වෙන්නේ? මධ්‍යගත සැලසුම් ක්‍රියාවලියක් යොදාගෙන සමාජ සුබ සාධනයේ ඉෂ්ට වෙන පරිදි මොකද කරන්නේ? මේක විසඳ ගන්නවා. මෙයාලට තියෙන එකම ආදායම් මාර්ගයේ වැටුප පමණක් හින්දා මොකද වෙන්නේ පුතේ? ඒ වැටුපත් සැලසුම් කරලා ආදායම් ව්‍යාප්ති විෂමතාවය යම් වෙන ආකාරයට මේ ප්‍රශ්නේ මොකද වෙන්නේ? විසඳ ගන්න මෙයාලා කටයුතු
කරනවා. ඒක නිසා අපිට කියන්න පුළුවන් සැලසුම්ගත ආර්ථික පද්ධතියක් ඇතුළේ බොහෝ දුරට විශාල ප්‍රමාණයක ආදායම් වියත් විෂමතාවයක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ කියලා කියන්න පුළුවන්. නේද? එහෙනම් ඔයාලට තේරෙනවා කුමක් කොපමණ කෙසේ කා සඳහා කියන මූලික ආර්ථික ප්‍රශ්න ටික සැලසුම් අධිකාරියක් හැම වෙලේම විසඳගන්නේ මොකක් කරාද? මධ්‍යගත සැලසුම් ක්‍රියාවලියක් ඔස්සේ. දැන් එතකොට පුතේ ඔයාලටම A level exam එකේදී බහුලවම එන ප්‍රශ්නයක් තමයි විලඳපොළ ආර්ථිකයක් සහ සැලසුම්ගත නැත්නම් විධාන ආර්ථිකයක් කියන ආර්ථික පද්ධතියන් දෙක මූලික ආර්ථික ප්‍රශ්න විසඳාගන්නේ කොහොමද කියන එක වෙන වෙනම පැහැදිලි කරන්න වෙනවා. එතකොට ඔයා හොඳටම බලන්න පුතේ විලඳපොළ ආර්ථිකයක් කොහොමද මූලික ආර්ථික ප්‍රශ්න ටික විසඳගන්නේ? සැලසුම් ආර්ථික පද්ධතියක් කොහොමද මූලික ආර්ථික ප්‍රශ්න විසඳගන්නේ කියන එක වෙන වෙනම අධ්‍යයනය කරලා මේ දෙන්න මේ ප්‍රශ්න විසඳා ගන්න ආකාරය මොකද වෙනවාට සංසන්දනාත්මකව බොහෝ දුරට ඉදිරිපත් කරන්න ඉන්න පුළුවන් A level exam එකේදී. එහෙම නැත්නම් වාට එක ප්‍රශ්නයක් දීලා විලඳපොළ ක්‍රමයක් සහ විධාන ක්‍රමයක් කුමක් කොපමණ නිපදවන්නේ යන ප්‍රශ්නේ විසඳා ගන්න ලබන්නේ කෙසේද කියලා ප්‍රශ්නයක් අහන්නත් පුළුවන් හැකියාව තියෙනවා නේද? ඒ වගේ එතකොට මොකද වෙන්නේ? ඒ ප්‍රශ්න කොහොමද විසඳගන්නේ කියන එක කෙනා හරියට අවධානය දීලා ඔයාලා බැලුවොත් මොකද වෙන්නේ පුතේ? කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ප්‍රශ්න වලට ඉතාම ලේසියෙන් ඔයාලට මුහුණ දෙන්න පුළුවන් හැකියාව එනවා. හරි. අපි යන්න පුතේ නම් ඊළඟ ස්ලයිඩ් එකට. අපි එතකොට ඊළඟ ස්ලයිඩ් එකේ කතා කරනවා සැලසුම් ආර්ථික පද්ධතියකට ආවේනික දුර්වලතා. දැන් අපි මේ සැලසුම් අපි මතක ඇති ඔයාලට විධාන නෙමෙයි වෙළඳපොළ ක්‍රමයේ කතා කරනකොටත් වෙළඳපොළ ක්‍රමයක් හොඳයි කියලා කියපු අවස්ථාවක් තිබුණා. හැබැයි වෙළඳපොළ ක්‍රමෙත් මොනවද තිබුණේ? දුර්වලතා තිබුණා. නේද? ඒ වගේම තමයි සැලසුම් ආර්ථික පද්ධතියක් ක්‍රියාත්මක වෙනකොටත් යාගෙත් හොඳ ලක්ෂණක් තියෙනවා, හිතකර ලක්ෂණක් තියෙනවා. එතකොට දැන් අපි මේ කතා කරන්න යන්නේ සැලසුම් ආර්ථික පද්ධතියක් ඇතුලේ දක්නට තියෙන දුර්වලතා මොනවද කියන එක. ඒතර පළවෙනි එක කියනවා සැලැස්මක් සැකසීමට විශාල දත්ත ප්‍රමාණයක් අවශ්‍යයි. දැන් අපි මුළු ලංකාවටම අදාළව ප්‍රමාණ පද්ධතියට මුළු ලංකාවටම අදාළ සෞඛ්‍ය ශාස්ත්‍රයට නැත්නම් මුළු ලංකාවටම අදාළව අපි යම්කිසි සැලැස්මක් නිර්මාණය කරනවා නම් ඒක සඳහා මොකද වෙන්නේ? අපිට විශාල දත්ත ප්‍රමාණයක් අවශ්‍යයි. එතකොට මේ දත්ත ප්‍රමාණය ලබා ගන්න එක මොකද වෙන්නේ පුතේ? හරි අමාරු වැඩක් වෙනවා නේද? එතකොට ඉතින්දී යම් දත්ත අපිට නිවැරදි ආකාරයට ලැබුණේ නැත්නම් ඒ වෙලාවදී මොකද වෙන්නේ? අපේ සම්පූර්ණ සැලසුම් ක්‍රියාවලියම අසාර්ථක වෙන්න පුළුවන් හැකියාවක් එනවා. ඊළඟට අපි ගත්තාම සැලසුම්කරුවන්ගේ පාලනයකින් තොරව ක්‍රියාත්මක වන සාධක තියෙනවා. දැන් කාලගුණයේ ලෝක වෙළඳපොළේ වෙනස්කම්. දැන් වර්තමාන ප්‍රශ්න අපි ගමු වර්තමාන තත්ත්වය. ඒ කියන්නේ හරියට බැලුවොත් මේ වර්තමාන ආණ්ඩුව පත් වුණාට පස්සේ සංවර්ධනය ගැන ලොකු බලාපොරොත්තු කිහිපයක් ඉදිරි පියවර කිහිපයක් පිළිබඳව මෙයාලා බලාපොරොත්තුෙන් ඉන්නේ. හැබැයි බලාපොරොත්තුෙන් හිටියට පුතේ COVID-19 කියන ප්‍රශ්නය ආවට පස්සේ දැන් සැලසුම්කරුවෝ බැලුවේ මොනවා කරන්නද? විශාල ප්‍රමාණයක ආර්ථික වර්ධනයකට විශාල ප්‍රමාණයක සංවර්ධන කටයුතු වලට යොමු වෙන්න මේ කට්ටිය සැලසුම් කරලා තිබුණා. හැබැයි COVID-19 කියන සැලසුම්කරුවන්ට පාලනය කරන්න බැරි සාධකයක් ආපු නිසා ඒ සියලුම ක්‍රියාවලින් මොකද වෙන්නේ පුතේ? ආපස්සට හැරුණා කියන්න පුළුවන් අපිට. එහෙනම් මොකද වෙන්නේ? සැලසුම්කරුවන්ට හැම දෙයක්ම ක්‍රියාත්මක කරන්න බැරි නිසා ඒ වගේ අවස්ථාවලදී මොකද වෙන්නේ පුතේ? සම්පූර්ණ සැලසුම් ක්‍රියාවලියම කඩා වැටෙන්නේ නැත්නම් අකාර්යක්ෂම වෙන්න පුළුවන්. ඊළඟට කියනවා පුරෝකථනය කිරීමේ අසිරු. අපි අර උඩින් කියපු එක හා සම්බන්ධයි මේක. ඒ කියන්නේ කලින් මොනවා වෙයිද කියලා අපිට කියන්න බැරි හැකියාවක් තියෙනවා නේද? අපි බලාපොරොත්තු නොවන ප්‍රශ්න මොකක් වෙන්න පුළුවන්ද? ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක හොඳ පැත්තට වෙන්නත් පුළුවන්, නරක පැත්තට වෙන්නත් පුළුවන්. ඒතකොට මොකද වෙන්නේ? පුරෝකථනය කිරීමේ අසිරුවක් තියෙනවා. ඊළඟට කියනවා මොකද්ද? සැලසුම්කරුවන්ගේ දැනුම සහ ආකල්ප. අපි හොඳ ආකාරවම දන්නවා වර්තමානයේ මේ හා සම්බන්ධ ප්‍රකාශ කිහිපයක්ම ඉදිරිපත් වෙලා තියෙනවා. මේ අපි මේ කතා කරන සමහර දේවල් ගැන කතා කරනකොට මේ මධ්‍යගත සැලසුම් අධිකාරිය හෝ රාජ්‍ය යාන්ත්‍රණයේ ඉන්න අයගේ දැනුම පිළිබඳව මොකද වෙන්නේ ප්‍රශ්නයක් තියෙනවා නේද? සමහර අය යම්කිසි මට්ටමක කියන ඕලිව්වත් සමත් නොවිච්ච අධ්‍යාපනයක් නැති කට්ටිය නම් මේ සැලසුම් හදන්නේ පුතේ. එතකොට මොකද වෙන්නේ? මෙයාලගේ තියෙන ආකල්ප වලට අනුව තමයි එයාලා මොනවා කරන්නේද? තමන්ගේ මේ සැලසුම් ක්‍රියාවලිය නිර්මාණය කරන්නේ. එතකොට ඕල්වෙල් පාස් නොවිච්ච යම් විශේෂ පිළිබඳ හරි අවධානයක් නැති කට්ටියකින් අපිට බලාපොරොත්තු වෙන්න බෑ විශාල ප්‍රමාණයක දියුණු ආකාරයේ ආකල්පයක් බලාපොරොත්තු වෙන්න බෑ නේද? ඒක නිසා මොකද වෙන්නේ? සැලසුම්කරුවන්ගේ තියෙන යම් ආකල්ප සහ දැනුම මත ඒ සැලසුම් ක්‍රියාවලිය තීරණය වෙනවා. හරියට දැනුමක් නැති කෙනෙක් මේක නිෂ්පාදනය කරොත් හරි හැදුවොත් හරි මොකද වෙන්නේ? සම්පූර්ණ ක්‍රියාවලියම කාර්යක්ෂම වෙන්න පුළුවන්. ඉඩකඩ බොහෝ දුරට වැඩි. ඊළඟට කියනවා තීරණ ගැනීමේ ක්‍රියාවලිය මොකද වෙන්නේ? කේන්ද්‍රගත වෙනවා. මේක ඇත්තනේ. දැන් මෙතෙන්දී වෙළඳපොළ ක්‍රමයක නම් මොකද වෙන්නේ පුතේ? දහස් ගණනක් වෙච්ච පාරිභෝගිකයෝ නිෂ්පාදකයෝ කියන කට්ටිය සාධක හිමියෝ කියන කට්ටිය තමයි තීරණ ගන්නේ. එතකොට ඒ කට්ටිය තීරණ ගන්නේ මුළු ලෝකෙම නැත්තම් ලංකාවේ තනින් තන විසිරිය. එතකොට මොකද වෙන්නේ? ඊ මත එක එක්කෙනා ගන්න තීරණ නිසා මොකද වෙන්නේ? මේක විමධ්‍යගත වෙලා තියෙන්නේ. හැමෝටම තීරණ ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි සැලසුම් ආර්ථික පද්ධතියක මොකද වෙන්නේ? තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් කරන්නේ රාජ්‍ය අංශය විතරක් හින්දා මොකද වෙන්නේ පුතේ?
මුළු තීරණ ගැනීමේ ක්‍රියාවලියම ඒ කට්ටියට මොකද වෙන්නේ ඒකාධිකාරී බලයකට නතු වෙලා තියෙන වර්තමාන COVID-19 වගේම සමහර නිෂ්පාදන ආයතන කැමති පෞද්ගලික අංශයේ තමන්ගේ ව්‍යාපාර කරගෙන යන නේද අපි ගත්තොත් සැලොන්ස් වලයි කැමති සැලොන්ස් කරන්න ජිම් වල කය කැමති ජිම් පටන් ගන්න. ඒතකොට කියන්නේ අපි කියන්නේ කාය වර්ධන මධ්‍යස්ථාන වගේ පටන් ගන්න කැමති. හැබැයි ඒවා අවශ්‍ය විදිහට මොකද වෙන්නේ ආරම්භ කිරීමේ හැකියාවක් රජයෙන් අවසරයක් දෙන්නේ නැහැ. ඒතකොට මොකද වෙන්නේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් කේන්ද්‍රගත කරගෙන රාජ්‍යංශය තමයි කියන්නේ මොනවද කරන්න ඕනි කියලා. ඒකේ කතකට මොකද වෙන්නේ පුතේ? අවාසි සහගත තත්ත්වයක් වෙන්න පුළුවන්. හැබැයි යම් අතකින් ඒක මොකක්ද වෙන්නේ? වාසි සහගත අපි කියන්නේ තරණ විරෝධී චර්යාය පාලනය කරන්න පුළුවන්. අනවශ්‍ය නිෂ්පාදනය බැහැර කරන්න පුළුවන්. මේ වගේ දේවල් වලදී මොකද වෙන්නේ? ඒකාධිකාරී ගතිය අපිට හොඳයි කියන්න පුළුවන් හැකියාවක් එනවා. ඊළඟ කියනවා ඉලක්කගත නිමුම් බිහි කිරීමේදී පරිසරය ගැන නොසැලකිලිමත් වීම. නේද? දැන් මෙයාලට ඉලක්කගත නිමුමක් දුන්නානේ. එතකොට එයාලා හැම වෙලේම බලන්නේ කොහොම හරි ඒ ඉලක්කගත නිමුම් මොනවා කරන්නද? ඉෂ්ට කරන්න. එයාලට කිසිම අදාළත්වයක් වෙන්නේ නැහැ පරිසරයට වෙන හානිය මොකද්ද සමාජයට වෙන හානිය මොකද්ද කියන එක එයාලට වැදගත් නැහැ. එයාලා බලන්නේ එයාලට දුන්නු ඉලක්කගත නිමුම කෙසේ හෝ අවසන් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට කියනවා මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් වුවත් සැලසුම් ක්‍රියාවලිය වෙනස් නොවීම. අපි දන්නවා රාජ්‍ය ආන්ත්‍රණය තුළ තියෙන සමහර දේවල් අද කාලෙට මොකද වෙන්නේ පුතේ ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. තාමත් පරණ ක්‍රියාවලින් ඔස්සේම තමයි මොනවා වෙන්නේ මේක ක්‍රියාත්මක වෙන්නේ. හොඳම උදාහරණයක් ගත්තොත් මෑත කාලින ඔයාලට මතක ඇති අර දැනට දවස් කිහිපයකට පෙර මොකද වෙන්නේ සුනකෙක්ට වෙඩි තියෙනවා. එතකොට ඒ වෙඩි තියපු එකේදී ඔයාලා දැක්කනම් මේක සමාජ මාධ්‍ය වල බහුල ලෙස උවමාරු වෙච්ච ඉඳ මම කියන්නේ. එතකොට එහෙම සුනකෙකුට වෙඩි තියලා මැරුවාට පස්සේ තාමත් ඒකට ගහන්න තියෙන දඩේ රුපියල් 100. පැහැදිලිද? එතකොට මොකද වෙන්නේ පුතේ? රුපියල් 100 කියන එක න අද කාලේ දැනෙන්නෙත් නැති දඩයක් නේ. එතකොට ඒක තාමත් විනාශ කිරීමේ හැකියාවක් නැහැ. එතකොට ඒක නිසා මොකද වෙන්නේ? මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා. හරිනම් මොකද වෙන්නේ? රුපියල් ලක්ෂ 10ක විතර දඩයක් ගන්න. හැබැයි එහෙම වෙනස් කරන්න බෑ මොකක්ින්දද? සමහර ලාවට තියෙන සැලසුම් ක්‍රියාවලිය ඒ විදිහට මොකද වෙන්නේ? ක්‍රියාත්මක වෙන හින්දා. ඊළඟට කියනවා මේක ඇතුළේ මොකක්ද වෙන්නේ? පුද්ගලික නිදහස සීමා වෙනවා. අපිට අවශ්‍ය හැමදේම කරන්න හැකියාවක් නැහැ. තත්ත්ව පාලනයේ බිඳවැටීමේ හැකියාවක් තියෙනවා. තත්ත්ව පාලනය කියන පුතේ ගුණත් නිෂ්පාදිත වල ගුණත් මේ නිෂ්පාදන ක්‍රියාවලිය ගුණත් වගේ දේවල් මොකද වෙන්නේ? බිඳවැටීමේ හැකියාවකුත් මේ ඔස්සේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හරි. ඒතර මම හිතන්නේ නම් ඔයාලට ওই කොටස් ටික පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි ඊළඟට යමු. සැලසුම් ආර්ථික පද්ධතියකට අදාළ නැත්නම් පක්ෂ තර්ක මොනවද? අපි කියන්නේ සැලසුම් ආර්ථික පද්ධතියක් දැන් අපි කිව්වා දුර්වලතා නිසා මෙන්න මේ සැලසුම් ආර්ථික පද්ධතිය හොඳ නැහැ කියන්න අපිට පුළුවන්. හැබැයි ඒ වගේම තමයි මේ කියන සැලසුම් ආර්ථික පද්ධතිය ඇතුළත් පුතේ හිතකර ලක්ෂණක් තියෙනවා. ඒ අර්ථය පළවෙනි එක කියනවා මොකද්ද? සමාජ සුබ සාධනය පිළිබඳ සානුබල. සැලසුම් ආර්ථික පද්ධතියක බොහෝ දුරට හැම වෙලාවෙම තීරණ ගන්නේ මොනවා ගැන හිතලාද? අපි මේ කතා කරන සමාජ සුබ සාධනය ගැන හිතලා. ඉතින් මේක හොඳ තත්ත්වයක් නේද? ඒ කියන්නේ හැම වෙලෙම තීරණ ගන්නේ මිනිස්සු ගැන හිතලා. සමාජය ගැන හිතලා. මිනිස්සුන්ට හොඳ දෙයක් කරන්න තමයි තීරණ ගන්න. ඉතින් ඒක හොඳ සානුබලයක් නිසා මොකද වෙන්නේ පුතේ? ඒ මත අපිට කියන්න පුළුවන් සැලසුම් ආර්ථික පද්ධතිය යම් තාක් දුරකට හොඳ නැත්තම් කාර්ය සාධනයක් වෙන ආර්ථික පද්ධතියක් කියලා. ඊළඟට ආර්ථික සමානතාවය. අපි කියවනේ මේ ආර්ථික පද්ධතිය ඇතුලේ මිනිස්සුන්ට ලැබෙන එකම ආදායම වැටුප විතරයි. ඒකත් මොකක්ද අපිට කරන්න පුළුවන්? සැලසුම් කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම සැලසුම් කිරීමේ හැකියාවක් තියෙන නිසා මොකද වෙන්නේ පුතේ? අපිට කියන්න පුළුවන් මේ කියන සැලසුම් ආර්ථික පද්ධතියක් ඇතුලේ ආදායම් ව්‍යාප්ති විෂමතාවය අවම මට්ටමක තියෙනවා. ඒකේ ව්‍යංගාර්ථාර්ථය තමයි මොකක් කියන එකද? ආර්ථික සමානතාවය තියෙනවා කියන එක. ඒ කියන්නේ අපි කියන ආදායම් ව්‍යාප්ති විෂමතාවයක් නැහැ කියන එකේ තේරුම තමයි ආර්ථික සමානතාවයක් තියෙන. කියන්නේ ව්‍යංගාර්ථයෙන් කියන්නේ මේ ආර්ථිකේ හැමෝටම සමාන මට්ටමක් තියෙනවා කියන එක නේද? ඒක නිසා අපිට කියන්න පුළුවන් ආදායම් ව්‍යාප්ති විෂමතාවය අවම නිසා සැලසුම් ආර්ථික පද්ධතියක් මොකද වෙන්නේ? ආර්ථික සමානතාවක් යටතේ ක්‍රියාත්මක වෙනවා. මේක හොඳ ලක්ෂණයක් කියලා අපිට කියන්න හැකියාව තියෙනවා. ඊළඟට කියනවා සැලැස්මකට අනුව සම්පත් අර පිරිමැස්මෙන් භාවිතා කරන්න පුළුවන්. අපි කියන්නේ හැමදේම සැලසුම් කරන නිසා ආර්ථිකය තුළ තියෙන සම්පත් ටිකක් මොකද වෙන්නේ? අර පිරිමැස්මෙන් නිතර භාවිතා කිරීමේ හැකියාවක් පවතිනවා. එහෙනම් අපි දැන් උතින් එනකොට පුතේ මොකද වෙන්නේ? සැලසුම් ආර්ථිකයකට අදාළ ලක්ෂණ කිහිපේ සහ ඒවා තුළ තියෙන මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම පක්ෂතා විපක්ෂ තර්ක කියන ඒවා ටික මොකද වෙන්නේ? කතා කරලා අපි ඉවර. ඊළඟට අපි යනවා මිශ්‍ර ආර්ථික පද්ධතිය කියන එක. එතකොට ඔයාලට මතක නම් මිශ්‍ර ආර්ථික පද්ධතියක් කියලා අපි කිව්වේ මොකද්ද? පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය නැත්නම් වෙළඳපොළ ක්‍රමයේ සහ විධාන ක්‍රමයේ කියන දෙන්නගේ මොකක්ද වෙන්නේ? එකතුවකට අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? අපි කතා කරන මිශ්‍ර ආර්ථික පද්ධතියක් කියලා. එතකොට මේක ඇතුලේ අර දෙන්නගෙම තියෙන ලක්ෂණ ටික මොකද වෙන්නේ? තියෙනවා. ඒක නිසා ඔයාලට දැන් මේ වෙනකොට ඔය කියන ආර්ථික පද්ධති දෙකම ආවරණය කරලා තියෙන නිසා ඔයාලට මේක තේරුම් ගන්න හරිම ලේසියි. ඒතකොට කියනවා මොකද්ද? වෙළඳපොළ ක්‍රමයක් මගින් සම්පත් බෙදාවින් කිරීම හා සැලසුම් ක්‍රමයක් මගින් සම්පත් බෙදාවින් කිරීම බොහෝ දුරට එකිනෙකට සමාන ප්‍රමාණකින් පවත්වාගෙන ලබන ආර්ථික ක්‍රමයන් නැත්නම් ලබන ක්‍රමයන් කියලා අපිට කියන්න පුළුවන්. එතන පොඩි printing mistake එකක් තියෙනවා. එතකොට එතන මොකක්ද දෙන්නේ? කරනු ලබන
ක්‍රමයන් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ සරලවම බැලුවොත් මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්න මිශ්‍ර ආර්ථිකයකදී මොකද වෙන්නේ? පෞද්ගලික අංශය යොදා ගන්නවා මිල යාන්ත්‍රණය, විධාන ආර්ථික ක්‍රමයක නැත්නම් රාජ්‍ය අංශය යොදා ගන්නවා මොකද්ද? සැලසුම් ආර්ථික ක්‍රමය. ඊට පස්සේ සම්පත් වලයි තියෙන පෞද්ගලික අංශයටත් තියෙනවා, රාජ්‍ය අංශයටත් තියෙනවා. පෞද්ගලික අංශය මොකද ඉන්නේ? ස්වාර්ථය කියන සානුබලය යටතේ ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය අංශය මොකද ඉන්නේ? සමාජ සුබ සාධනය කියන සානුබලය යටතේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒකේ ලක්ෂණ කිහිපයක් කතා කරනවා. මෙහි ප්‍රධාන ආර්ථික කාරකයන් ඉන්නවා 4 දෙනෙක්. පාරිභෝගිකයන්, නිෂ්පාදකයන්, සම්පත් හිමිකරුවන් සහ ආණ්ඩුව කියන 4ම ඉන්නවා. අභිප්‍රේරණ සාධකයේ තමයි පුද්ගලික අංශය නම් ස්වාර්ථය, රාජ්‍ය අංශය නම් මොකද ඉන්නේ? පොදු යහපත. මෙහෙවීම නැත්නම් සම්පත් බෙදා හැරීම. එහෙත් නැත්නම් අපිට කියන්න පුළුවන් මොකද්ද? මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම. පුද්ගලික අංශය නම් මිල ක්‍රම යොදා ගන්නවා, රාජ්‍ය අංශය නම් මොකද ඉන්නේ? සැලසුම් යාන්ත්‍රණය යොදා ගන්නවා. පුද්ගලික අංශය හා රාජ්‍ය අංශය වෙන වෙනම මොකද ඉන්නේ? සම්පත් හිමි කරගෙන ඉන්නවා. යාලා වෙන වෙනම පෞද්ගලික අංශයට වෙනම සම්පත් ටිකක් තියෙනවා, රාජ්‍ය අංශයට වෙනම සම්පත් ටිකක්. හරියට බැලුවොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වගේ නේද? ලංකාවේ ආර්ථිකය තුළ මොකද ඉන්නේ? සමහර සම්පත් වල අයිතිය රජයට තියෙනවා, සමහර සම්පත් වල අයිතිය පෞද්ගලික අංශයට තියෙනවා. ඒ වගේම තමයි මේක ඇතුලේ අපි ඊළඟට කතා කරනකොට මේක ඇතුළේ අපිට කතා කරන්න පුළුවන් සම්පත් වල අයිතිය ලංකාවේ තුල ගත්තොත් එහෙම කොටසක් තියෙනවා රාජ්‍ය අංශයට, කොටසක් තියෙනවා පෞද්ගලික අංශයට. මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නත් එහෙමයි. කොටසක් භාවිතා කරන නැත්නම් පෞද්ගලික අංශය කියන කොටස භාවිතා කරනවා අපි කියන මොකද්ද? මිල ක්‍රම. යාලා හැම වෙලෙම වෙළඳපොළට භාණ්ඩ යොමු කරලා ඒ හරහා තමයි මේ ප්‍රශ්න ටික විසඳ ගන්න කටයුතු කරන්නේ. ඊළඟට රාජ්‍ය අංශය හැම වෙලෙම මොකද ඉන්නේ? සැලසුම් ක්‍රියාවලියක් භාවිතා කරනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ගත්තාම සානුබලය කියන එක්කිනා පෞද්ගලික අංශය මොකද ඉන්නේ? පුතේ හැම වෙලෙම ලාභ ලැබීමේ අරමුණින් ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය අංශය මොකද ඉන්නේ? හැම වෙලෙම සමාජ සුබ සාධනය කියන අරමුණින් කටයුතු කරනවා. ඒක නිසා මොකද ඉන්නේ? පුද්ගලික අංශය සහ රාජ්‍ය අංශය වෙන වෙනම තමන්ගේ කටයුතු ක්‍රියාත්මක කරනවා. පුද්ගලික අංශයේ භාණ්ඩවල මොකක්ද අපිට කරන්න පුළුවන්? පුතේ තේරීමක් කරන්න පුළුවන්. හැබැයි රාජ්‍ය අංශයේ භාණ්ඩවල අපිට මොකක් කරන්න බැයිද? තේරීමක් කරන්න තියෙන හැකියාව අඩුයි. එතකොට පුද්ගලික අංශය ඊතන අදහස් පුතේ මේ දැන් පුද්ගලික අංශයේ භාණ්ඩ වෙළඳපොළට ඉදිරිපත් කරාට පස්සේ අපිට වෙළඳපොළින් මොකද වෙන්නේ? මේ භාණ්ඩ අවශ්‍ය විදිහට තෝරගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි රාජ්‍ය අංශය තමන්ගේ ක්‍රියාත්මක කරනකොට කටයුතු ඒව ඇතුළේ අපිට තේරීමක් කරන්න බෑ. රජය ලබා දෙන්නේ මොනවද? ඒවා අපිට මොකද්ද කරන්නේ? මිලට ගන්න වෙනවා. උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. දැන් අපි ගත්තොත් රජයේ පාසල් ක්‍රමය ඇතුලේ අපිට අවශ්‍ය හැමදේම කරන්න බෑ. මොකද රජය අපිට තේරීම කරන්න ඉඩ දීලා නැහැ. අපි යන්න ඕන කොහොමද? අඳින්න ඕන දේවල් මොනවද? අපි භාවිතා කරන්න ඕන මොනවද කියන සියලුම දේ මොකද වෙන්නේ? බොහෝ දුරට රාජ්‍ය අංශයේ තේරීමක් කරලා තියෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? පුද්ගලික අංශයේ භාණ්ඩවල නම් අපිට තේරීමක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි රාජ්‍ය අංශය නම් මොකද වෙන්නේ? අපිට තේරීමක් කරන්න හැකියාවක් නැහැ කියලා අපිට කියන්න පුළුවන්. හරි. එහෙමනම් මම හිතනවා ඔයාලට මිශ්‍ර ආර්ථික කියන එක කෙනත් මේ යටතේ පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි ඊළඟට බලමු. ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා එතනින් එහාට අපිට කතා කරන්න තියෙන දේවල් ටික මොනවද කියන එක අපි කතා කරමු. හරි. අපි යමු පුතේ එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට. හරි. එතකොට එතනත් අපි කතා කරන්නේ මිශ්‍ර ආර්ථික පද්ධති කියන එක්කෙනාගේම කොටසක් පුතේ. කලින් නම් අපි මිශ්‍ර ආර්ථික පද්ධති කියන එක්කෙනා යටතේ වෙනම ආර්ථික පද්ධති අපි දැක්ුවේ නැහැ. හැබැයි වර්තමානයේ වෙනකොට මොකද වෙන්නේ? මේ මිශ්‍ර ආර්ථික පද්ධති කියන එක්කෙනා අපිට නැවත කොටස් දෙකක් යටතේ වර්ගීකරණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මිශ්‍ර ආර්ථික පද්ධතියක් කියන එක්කෙනා දැන් ප්‍රධාන ආර්ථික පද්ධති දෙකක් යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේ දෙකේම එහෙනම් මොකක්ද දෙන්න ඕන පුතේ? මේ කතා කරන ආර්ථික පද්ධති දෙකේ රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය කියන දෙගොල්ලොම මොකද වෙන්න ඕනේ? ඉන්න ඕනේ. අන්න එහෙම ඉන්නවනම් අපි ඒක කියන මොන ආර්ථිකයක් කියලාද? මිශ්‍ර ආර්ථිකයක් කියලා. එතකොට පළවෙනිට යටතේ කතා කරනවා මොකද්ද? සමාජීය වෙළඳපොළ ක්‍රමය. ඊළඟට අපි කතා කරනවා සමාජවාදී වෙළඳපොළ ක්‍රමය. පුතේ බලන්න මේක දැක්කාම සමහරවිට එක හා සමානයි නේද කියලා හිතෙන්න පුළුවන්. හැබැයි හරියට බැලුවොත් ඔයාලට පේනවා මොකද්ද? සමාජීය වෙළඳපොළ ක්‍රමය කියන්නේ වෙනම එකක්. සමාජවාදී වෙළඳපොළ ක්‍රමය කියන්නේ තවත් එකක්. එතකොට සමාජීය වෙළඳපොළ කියන එක නම් අපි මීට ඉහතදී මොකද වෙන්නේ කතා කරලා තියෙනවා. අපි කියන්නේ සමාජ සාධාරණත්වයේ සහ ඊට පස්සේ අපි ගත්තාම ආදායම් පුනර්ව්‍යාප්තිය කියන මේ ලක්ෂණය මත ඒ කියන නිර්ණායකයට අපි කතා කරේ සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධති. කමන්නේ අපි මෙතෙන්දිත් අවසරයක් මොකද වෙන්නේ මේක අවධානයට යොමු කරමු. එතකොට සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියන එකේදී කියනවා මොකද්ද? ලිබරල් වාදීන්ගේ මතය ප්‍රතික්ෂේප කරන ආර්ථික පද්ධතිය ඉන්නේ. එතකොට අපි ලිබරල් වාදී ආර්ථික පද්ධතියක් කියන එක නම් මෙතන ඉස්සරහදී කතා කරනවා. එතකොට මේ ලිබරල් ක්‍රමයක් කියන එකේ අදහස වෙන්නේ ලිබරල් වාදීන් හැම වෙලෙම පෞද්ගලික ක්‍රමයකට තමයි යාලා කැමති. යාලා හැම වෙලෙම උත්සාහ කරන්නේ වෙළඳපොළ ක්‍රමයෙන් පුළුවන් තරම් කවුරු අයින් කරන්නද? රජය අයින් කරන්න. එතකොට ලිබරල් වාදීන්ගේ මතය ප්‍රතික්ෂේප කරනවා නම් එයාලා එහෙනම් කටයුතු කරන්න ඕනේ කොහොමද පුතේ? ලිබරල් වාදීන් කැමති පුළුවන් තරම් අපි කියන මේ වෙළඳපොළ ක්‍රමයට කවුරු මැදිහත් වෙනවද? රජය ලිබරල් වාදීන් හරි කැමති
මේ කියන වෙළඳපොළ ක්‍රමයෙන් පුළුවන් තරම් රජය අයින් වෙනවට. හැබැයි සමාජවාදී ක්‍රමයක මොකද වෙන්නේ පුතේ? යාගේ අනිත් පැත්ත කියන්නේ සමාජවාදී ක්‍රමයකදී කැමති පුළුවන් තරම් රජය මොනවා කරන එකද? වෙළඳපොළ ක්‍රමයට ඇතුළත් වෙන එකට. මම ඒක ආයෙම කියන්නම් පොඩ්ඩක් අතන පැටලෙන්න පුළුවන් නිසා. ලිබරල් වාදී ක්‍රමයකදී බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් රජයේ වෙළඳපොළ ක්‍රමයෙන් අයින් කරන්න, ඉවත් කරන්න. සමාජීය වෙළඳපොළ ක්‍රමයකදී බලාපොරොත්තු වෙන්නේ කොහොමද? පුළුවන් තරම් රජයේ වෙළඳපොළ ක්‍රමයට ගන්න. එතකොට මෙතන කියනවා මොකද්ද? ලිබරල් වාදීන්ගේ මතය ප්‍රතික්ෂේප කරන ආර්ථික පද්ධති ඉන්නේ. මොවුන්ගේ මතය වන්නේ සමාජ සාධාරණත්වය ඇති කිරීමට වෙළඳපොළ ආර්ථිකයකට රජය මැදිහත් විය යුතු බවයි. නිෂ්පාදන සම්පත් පෞද්ගලික අංශයේ සතුවද සම්පත් භාවිතය පිළිබඳ සැලකිය යුතු බලපෑමක් රාජ්‍ය අංශය විසින් සිදු කරන්නේ. හරි. එතකොට මෙන්න මේ සමාජීය වෙළඳපොළ ක්‍රමය කියන එක න හරියටම මෙහෙම තේරුම් ගන්න පුළුවන් පුතේ. සමාජීය වෙළඳපොළ ක්‍රමයක් කියන එක නා ගත්තාම පුතේ හොඳට මතක තියාගන්න මේ කියන සමාජීය වෙළඳපොළ ක්‍රමය කියලා කියන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක්මයි. පැහැදිලි කෙනෙක් වෙන මේ කතා කරන සමාජීය වෙළඳපොළ ක්‍රමය කියන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක්. හැබැයි වෙළඳපොළ ආර්ථික පද්ධතියක තියෙන ලක්ෂණය තමයි යාළ වැඩිපුර හිතන්නේ මොකක් ගැනද? ස්වාර්ථය ගැන හිතන්නේ. එතකොට මේ සමාජීය වෙළඳපොළ ක්‍රමයක තියෙන ලක්ෂණය තමයි මේක වෙළඳපොළ ක්‍රමයක්මයි ඉන්නේත් පෞද්ගලික අංශය. හැබැයි මෙයාලා වැඩි අවධානයක් යොමු කරනවා මොකටද? සමාජ සාධාරණත්වයට. එතකොට අපි දන්න හොඳම දේ තමයි මේ කවදාවත් පෞද්ගලික අංශය කැමති නැහැ සමාජ සාධාරණත්වය ඇති කරන්න. ඒක ඇති කරන්න වැඩිපුර කවුරු ඉන්න ඕනද මේ ආර්ථිකයට? රාජ්‍ය අංශය මැදිහත් වෙන්න ඕනේ. ඒක නිසායි කියන්නේ මොකද්ද? ලිබරල් වාදීන්ගේ මතය ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ. ඒක නිසා මොකද කරන්න ඕනේ? මේ කියන සමාජීය වෙළඳපොළ ක්‍රමයකදී වෙළඳපොළ ආර්ථික පද්ධතියක්මයි ඒක ඇතුලේ සමාජ සාධාරණත්වය ඇති කරන්න පුළුවන් තරම් රාජ්‍ය අංශයට ඇතුළත් වෙන්න කියන ආර්ථික පද්ධති. පුළුවන් තරම් රාජ්‍ය අංශය ඇතුළත් කරගන්න ආර්ථික පද්ධති අපි කියනවා මොනවා කියලාද? සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධති කියලා. මේ සම්පත්වල නැත්නම් අපි කියන මේ ආර්ථික පද්ධතිවල නිෂ්පාදන සම්පත් අයිති පෞද්ගලික අංශයට. හැබැයි ලොකු බලපෑමක් මේ සම්පත් භාවිතය පිළිබඳව කවුද කරන්නේ? රාජ්‍ය අංශය විසින් සිදු කරනවා. ඊළඟට අපි කතා කරනවා මොකද්ද? සමාජවාදී වෙළඳපොළ ක්‍රමයක්. දැන් මේකේ අනිත් පැත්ත. සමාජීය වෙළඳපොළ ක්‍රමයකදී මේක වෙළඳපොළ ක්‍රමයක්. හැබැයි රජය මේකට මොකද වෙන්නේ? මැදිහත් වෙන්න ඕනි කියලා අපි කිව්වා. දැන් අපි කතා කරන සමාජවාදී වෙළඳපොළ ක්‍රමයකදී වෙන්නේ පුතේ මේවටමයි අපි කියන්නේ පරිවර්තන ආර්ථික කියලා. පරිවර්තනීය වෙනවා. ඒ කියන්නේ වෙනස් වෙනවා කියන්නේ. එතකොට මේ කියන සමාජවාදී නැත්තම් පරිවර්තන ආර්ථිකයක් කියලා කියන්නේ මේ ආර්ථික පුතේ විධාන ආර්ථික පද්ධතියක්. ඒ කියන්නේ සැලසුම් ආර්ථික පද්ධතියක්. පැහැදිලිද? එතකොට සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක් කියනකොට මේක සැලසුම් ආර්ථික පද්ධතියක්. සැලසුම් ක්‍රමයේ ඉඳන් වෙළඳපොළ ක්‍රමයට මාරු වෙන්න හදන නැත්තම් සැලසුම් ක්‍රමයේ ඇතුළෙම අපි අර කියන වෙළඳපොළ ආර්ථිකයක තියෙන ලක්ෂණ වලට යම් තාක් දුරකට ක්‍රියාත්මක වෙන්න දෙන ආර්ථික පද්ධති වලට අපි කියනවා සමාජවාදී වෙළඳපොළ ආර්ථික කියලා. ආයෙත් සැරයක් අහමු මොකද්ද අපි සමාජවාදී ආර්ථික පද්ධතියක් කියලා කියන්නේ? නැත්නම් සමාජවාදී වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේ සැලසුම්ගත නැත්තම් විධාන ආර්ථික පද්ධතියක්මයි. අපි අර කියන වෙළඳපොළ ආර්ථිකයේ තියෙන සමහර ලක්ෂණ වලට ක්‍රියාත්මක වෙන්නේ මේක ඇතුලේ මොකද්ද වෙන්නේ? ඉඩ දීමක් එනවා. ඒ කියන්නේ අපි කිව්වේ දැන් සාමාන්‍යයෙන් ගත්තාම සමාජවාදී නැත්තම් විධාන ආර්ථිකයක් ඇතුලේ දේපළ වල අයිති තියෙන රාජ්‍ය අංශයටනේ. එතකොට මොකද වෙන්නේ? මේ සමාජවාදී වෙළඳපොළ ක්‍රමයකදී පෞද්ගලික අංශයටත් පොඩි නිදහසක් දෙනවා. දේපළ හිමිකමක් දෙනවා. සම්පූර්ණයෙන් නෙවෙයි. තාමත් මේක සැලසුම් ආර්ථික පද්ධතියක්මයි. සුළු නිදහසක් මොකද වෙන්නේ? දෙනවා පෞද්ගලික අංශයට. ඊළඟට මෙයාලා මොකද කරන්නේ පුතේ? මිල ක්‍රමේ නැත්තම් මිල කියන එක න අකර්මණ්‍ය කරලා මිල පාලනය කරලා තියෙන නේද? හැමදේම රජය සැලසුම් කරනකොට මිල ගන්නොත් රජය මොකද්ද කරේ? සැලසුම් කරන්නේ. දැන් මොකද කරන්නේ? අන්නේ මිල පාලනය පොඩ්ඩක් අයින් කරලා වෙළඳපොළ ක්‍රමේ නැත්තම් මිල මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳාලන්න මිල මගින් යම්කිසි කටයුතු ක්‍රියාත්මක වෙන්න පොඩි ඉඩ කඩක් දෙනවා. ඊළඟට මේක තුළ මෙයාලා වැඩිපුර හිතුවේ මොකක් ගැනද? සමාජ සුබසාධනය කියන සානුබලය. දැන් මෙයාලා මොකද කරන්නේ පුතේ? ස්වාර්ථය කියන එක්කෙනාටත් ක්‍රියාත්මක වෙන්න පොඩි ඉඩ කඩක් ලබා දෙනවා නේද? එතකොට කියනවා පරිවර්තන ආර්ථික ලෙස හඳුන්වන්නේ මේවා වනු ඇත. මූලික වශයෙන් සමාජවාදී දර්ශනයක් මත ක්‍රියාත්මක වන කිසියම් දුරකට වෙළඳපොළ බලවේගයන් ක්‍රියාත්මක වීමට ඉඩ සලසා ඇති ආර්ථිකයන්නේ මෙහි සම්පත් වල අයිතිය රජයේ සතුයි. එහෙත් සම්පත් භාවිතය පිළිබඳ තීරණ මොකද වෙන්නේ? පෞද්ගලික අංශය කරනවා. අරගෙම අනිත් පැත්ත නේද? සම්පත් වල අයිතිය තියෙන රාජ්‍ය අංශයට තීරණ ගැනීමේ වැඩි ඉඩ කඩක් ලබා දෙනවා කාටද? පෞද්ගලික අංශයට. හරි. එහෙමනම් මිශ්‍ර ආර්ථික පද්ධතිය ඇතුළේ ඉන සමාජීය වෙළඳපොළ සහ සමාජවාදී වෙළඳපොළ ආර්ථික පද්ධති කියන එක න පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. ඊළඟට යනවා ඔයාලගේ සිලබස් එකට අලුතෙන්ම ආපු කොටසක් තමයි සංඥක සැලසුම් ආර්ථික පද්ධති කියන එක. පුතේ මේ සංඥක සැලසුම් ආර්ථික පද්ධති කියන එක නා ගත්තාම
මේ සංඥක සැලසුම් ආර්ථික පද්ධති කියන්නේ පුතේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක්මයි. සම්පූර්ණයෙන්ම දකින්න තියෙන වෙළඳපොළ ආර්ථික පද්ධතියක ලක්ෂණමයි. ඒ කියන්නේ පෞද්ගලික දේපල හිමිකමක් තියෙනවා. මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ මිල ක්‍රමයේ මගින්. ඊට පස්සේ ගත්තාම අපි කියන සානුබලය වෙන්නේ මොකද්ද? මිල මේ ස්වාර්ථය එහෙම නැත්නම් ලාභය කියන එක කෙනා. එතකොට සැලසුම් නැත්නම් සංඥක සැලසුම් ආර්ථික පද්ධතියක තියෙන විශේෂ ලක්ෂණය තමයි අපි මේ කතා කරන විලඳපොළ ආර්ථික පද්ධතියන් ඇතුලේ තොරතුරු අපූර්ණතා තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට සමහර භාණ්ඩ පිළිබඳව නිෂ්පාදකයා දන්න තොරතුරු පාරිභෝගිකයා දන්නේ නැහැ. පාරිභෝගිකයා දන්න තොරතුරු නිෂ්පාදකයා දන්නේ නැහැ. ඒ වගේ මොකද වෙන්නේ? තොරතුරු අපූර්ණතා තියෙනවා. අන්න ඒ තොරතුරු අපූර්ණතා ටික නැති කරන්න රාජ්‍යාංශයේ මැදිහත් වෙලා ඒ තොරතුරු අපූර්ණතා ටික නැති කරනවා නම් අන්න ඒ වගේ ආර්ථික පද්ධති අපි කියනවා මොනවා කියලාද? සංඥක සැලසුම් ආර්ථික පද්ධති කියලා. උදාහරණයක් විදිහට අපි මෙහෙම ගමුකෝ. දැන් දුම්බීම කරනවා නම් සිගරට් එකක් නැත්නම් දුම් බැටියක් භාවිතා කරන අය ඉන්නවා නම් සමහර ලාවට ඒ දුම් බැටිය භාවිතා කරන්නේ ඒක පිළිබඳව හරි අවබෝධයක් නැති හින්දා. ඒක ගැන හරියට තොරතුරු දන්නේ නැති නිසා වෙන්න පුළුවන්. නේද? අපි කියන්නේ මේ ආණ්ඩුවට කලින් ආණ්ඩුව තිබුණ කාලේ මොකද මේ විදිහේ සිද්ධියක් වුණා. මොකක්ද උනේ? ඊට කලින් ඔයාලා දැකලා ඇති අර දැන් වර්තමානයේ ගත්තොත් එහෙම මේ අපි කියන්නේ මොකද්ද මේ සිගරට් පෙට්ටිය කියන එක නාගේ 180ක මොකද්ද තියෙන පුතේ? රූපමය අවවාදයක් දාලා තියෙනවා දුම්බිම පිළිකා ඇති කරයි කියලා. එතකොට එතෙන්දි රජය කරේ මොකද්ද? පෞද්ගලික අංශයේ කැමැත්තෙන් නෙවෙයි මේ කියන රූපමය අවවාදය මේකට දාන්නේ. පැහැදිලි කියන එක නෑ. එතකොට පෞද්ගලික අංශයේ තියෙන අන්නේ තොරතුරු අපූර්ණතාවය නැති කරන රජය මොකද වෙන්නේ? රජය මැදිහත් වෙලා ඒකට රූපමය අවවාදයක් දාන්න කියලා මඟ පෙන්වීමක් කරනවා. පැහැදිලි පුතේ කියන එක නෑ. එතකොට වෙන්නේ මොකද්ද? සංඥක සැලසුම් ආර්ථික පද්ධතියකදී වෙන්නේ අන්න ඒ වගේ වෙළඳපොළ ක්‍රමයක් ඇතුළේ තියෙන තොරතුරු අපූර්ණතා ටික නැති කරන්න පුළුවන් තරම් කවුද මේකට මැදිහත් වෙන්නේ? රාජ්‍යාංශය මැදිහත් වෙනවා. රාජ්‍යාංශය මැදිහත් වෙලා තොරතුරු අපූර්ණතා නැති කරන්න විතරයි පුතේ මේ ආර්ථිකවලදී ක්‍රියාත්මක වෙන්නේ. මේකේ දේපළවලයි තියාලා ගන්නෙත් නැහැ. ඊට පස්සේ මේක ඇතුළේදී අපි කියන මොකද්ද මේ ස්වාර්ථය කියන සානුබලය වෙනස් කරන්නෙත් නැහැ. මිල ක්‍රමයේ හරහා මූලික ආර්ථික ප්‍රශ්න විසඳන එක වෙනස් කරන්නෙත් නැහැ. මෙයාලා මැදිහත් වෙලා කරන එකම දේ තමයි වෙළඳපොළ ක්‍රමයක් ඇතුලේ තියෙන තොරතුරු අපූර්ණතා ටික නැති කරන්න රජය ක්‍රියාත්මක කරනවා. රජය කටයුතු කරනවා. ඒ තොරතුරු අපූර්ණතා ටික නැති කරන්න රජය කටයුතු කරන නිසායි මේකට අපි කියන්නේ මොකක් කියලාද? සංඥක සැලසුම් ආර්ථික පද්ධතියක් කියලා. හරි. එතකොට සංඥක සැලසුම් ආර්ථික පද්ධතියක් කියන එක කෙනාගේදී වෙන්නේ අපි මේ කතා කරපු විදිහට වෙළඳපොළ ක්‍රමයක් ඇතුලේ තියෙන තොරතුරු අපූර්ණතා ටික නැති කරන්න රාජ්‍යාංශයේ මැදිහත් වෙන එක තමයි මෙතෙන්දි වෙන්නේ. එතකොට එහෙම වෙන වෙළඳපොළකට තමයි අපි කියන්නේ සංඥක සැලසුම් ආර්ථික පද්ධතියක් කියලා. හරි. අපි යම්පු ඊළඟට අපි ඊළඟ කොටසට එතකොට ඊළඟ කොටසේදී අපි කතා කරනවා ලිබරල් වෙළඳපොළ කියන්නේ මොකක්ද කියන එක. එතකොට අපි ගත්තාම ලිබරල් වෙළඳපොළ කියන එක මම කලිනුත් පොඩි හැඳින්වීමක් ඔයාලට කරා. අපි ලිබරල් වෙළඳපොළ කියලා කියන්නේ අපි කිව්වා මේක වෙළඳපොළ ආර්ථික පද්ධතියක්. එතකොට මේ ලිබරල් වෙළඳපොළ ක්‍රමයක් ඇතුළේදී කියන්නේ වෙළඳපොළ ක්‍රමයේ කාර්යක්ෂම වෙන්න නම් පුළුවන් තරම් රජයේ වෙළඳපොළ ක්‍රමයෙන් අයින් වෙන්න කියනවා. එහෙම අයින් වුණාම තමයි වෙළඳපොළ ක්‍රමයේ කාර්යක්ෂම වෙනවා කියලා මෙයාලා කියන්නේ. ඒකෙන් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් වෙළඳපොළ ක්‍රමයක් අපි කියනවානේ වෙළඳපොළ සමතුලිතයේ ඉල්ලුම් සැපයුම් බලවේගයන්ට අනුව ක්‍රියාත්මක වෙනකොට තමයි වෙළඳපොළ ක්‍රමයක් මොකක් වෙන්නේද? කාර්යක්ෂම වෙන්නේ. හැබැයි දැන් රජයේ මැදිහත් වෙලා සමාජලට මොකද වෙන්නේ? බදු පනවනවා, සහනාධාර දෙනවා. ඊට පස්සේ අවම මිලවල් උපරි මිලවල් නියම කරනවා. ඊට පස්සේ නිෂ්පාදන ඒකක ගාන සීමා කරන අවස්ථා එනවා. නේද? ඒ වගේ යම් යම් ක්‍රියාමාර්ග ගන්නකොට අර ඉල්ලුම් සැපයුම් කියන බලවේග මොකද වෙන්නේ? සීමා වෙනවා. උදාහරණයක් විදිහට අපි මෙහෙම කියමුකෝ බද්දක් පෙනුවා කියමුකෝ. රජයේ බද්දක් පනවපු ගමන් ඒ භාණ්ඩ මිල මොකද වෙන්නේ පුතේ? ඉහළ යනවා. ඒ භාණ්ඩ මිල ඉහළ ගියාට පස්සේ මොකද වෙන්නේ? මිල වැඩි හින්දා පාරිභෝගිකව මිලට ගන්න ප්‍රමාණය මොකද කරන්නේ? අඩු කරනවා. එතකොට නිෂ්පාදකව සපයන ප්‍රමාණයත් මොකද වෙන්නේ? සමහරවිට අඩුවීමක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වුණාම මොකද වෙන්නේ? වෙළඳපොළ ක්‍රමය අකාර්යක්ෂම වෙනවා. එහෙම අකාර්යක්ෂම වෙන්නේ මොකක් ඉන්නද? රජය මේකට මැදිහත් වෙනින්ද. නේද? ඒක නිසා කියනවා මෙන්න මේ ලිබරල් වෙළඳපොළක් ඇතුළේදී වෙළඳපොළ ක්‍රමය කාර්යක්ෂම වෙන්න නම් පුළුවන් තරම් මොකද කරන්න ඕනේ? රාජ්‍ය අංශයේ වෙළඳපොළ ක්‍රමයෙන් අයින් වෙන්න ඕනේ කියලා කියනවා. අන්න එහෙම හිතන වෙළඳපොළ ක්‍රමයකට අපි කියනවා මොකක් කියලාද? ලිබරල් වෙළඳපොළ ක්‍රමයක් කියලා. ඒතර මෙතන කියනවා මෙහෙම මෙමගින් දක්වන්නේ රජයේ මැදිහත් වීමක් නොමැතිව නිදහස් වෙළඳපොළ බලවේග මගින් ආර්ථික ක්‍රියාත්මක වීමට ඉඩ දිය යුතු බවයි. වෙළඳපොළ ආර්ථිකයකට රජයේ මැදිහත් වීම පුද්ගල නිදහස සීමා කිරීමට වෙළඳපොළ ක්‍රමයේ කාර්යක්ෂමතාවයේ ගිලිහී යාමටත් හේතු වෙනවා කියලා මෙයාලා හිතනවා. ඒක නිසා මෙයාලා මොකද වෙන්නේ? අපි කලින් කිව්වා සමාජීය වෙළඳපොළ ක්‍රමයේම අනිත් පැත්ත තමයි ලිබරල් වෙළඳපොළ කියන්නේ. සමාජීය වෙළඳපොළ ක්‍රමයකදී බලාපොරොත්තු වෙන්නේ රජයේ මැදිහත් වෙලා වෙළඳපොළ ක්‍රමයේ කාර්යක්ෂම වෙයි කියලා.
ලිබරල් වෙළඳපොලේදී බලාපොරොත්තු වෙන්නේ රජය අයින් වුණාම වෙළඳපොළ කාර්යක්ෂම වෙයි කියලා. පැහැදිලිද කියන එක නබුදි. ඒක නිසා අපි කියනවා ලිබරල් වෙළඳපොළ කියන්නේ රජය පුළුවන් තරම් වෙළඳපොළ ක්‍රමයෙන් අයින් වෙන අවස්ථාවකට කියලා. ඊළඟට කියනවා ආර්ථික පද්ධතියක කාර්ය සාධනය ඇගීම සඳහා යොදා ගන්න ලබන නිර්ණායක. දැන් පුතේ අපි මේ වෙනකොට ආර්ථික පද්ධතින් කීපයක් කතා කරනානේ. එතකොට අපෙන් මේ මොන ආර්ථික පද්ධතියද හොඳ කියලා ඇහුවොත් එහෙම අපිට නිකන් කියන්න බෑ. සැලසුම් ආර්ථික පද්ධතිය හොඳයි. වෙළඳපොළ ආර්ථික පද්ධති හොඳයි. සමාජීය වෙළඳපොළ හොඳයි. මිශ්‍ර තමා හොඳම. එහෙම අපිට පුතේ නිකන් කියන්න බෑ. ඒ කියන්නේ සමහර මිශ්‍ර ආර්ථික පද්ධති හොඳ වෙනකොට සමහර මිශ්‍ර ආර්ථික පද්ධති හොඳ වෙන්නේ නැති අවස්ථාත් තිබිලා තියෙනවා. සමහර වෙළඳපොළ ආර්ථික පද්ධති කාර්යක්ෂම වෙනකොට සමහර වෙළඳපොළ ආර්ථික පද්ධති අකාර්යක්ෂම වෙන අවස්ථාත් තිබිලා තියෙනවා. සමහර විධාන ආර්ථික හොඳ වෙනකොට සමහර විධාන ආර්ථික පද්ධති හොඳ වෙන්නේ නැති අවස්ථාත් තිබිලා තියෙනවා. එතකොට අපිට හරියටම කියන්න බෑ කොයි ආර්ථික පද්ධතියද හොඳ කියලා. අපෙන් ඇහුවොත් මොන ආර්ථික පද්ධතියද හොඳ කියලා ඔයාලට මම මෙතන දාලා තියෙනවා නිර්ණායක අට. නේද? එතකොට මේ නිර්ණායක අට කියන්නේ පුතේ අපි මේවටම කියනවා සාර්වාර්ථික අරමුණු කියලාත් අපිට කතා කරනවා. අපි ඉස්සරහදී ඒක ජාතික ආදායම් කියන පාඩමෙදිත් මේකම කතා කරනවා. එතකොට මෙන්න මේ කියන නිර්ණායකයන් අට හොඳට ඉටු කරගන්න ආර්ථික පද්ධතිය අපි කියනවා හොඳ ආර්ථික පද්ධති කියලා. මේ නිර්ණායකට ඊතරම් හොඳට ළඟා කරගන්න නැති ආර්ථික පද්ධති වලට අපිට කියන්න පුළුවන් ඊතරම් දියුණු ආර්ථික නොවන බව නැත්නම් එච්චර දියුණු වෙච්ච නැති ආර්ථික පද්ධති කියලා අපිට කියන්න පුළුවන්. එතකොට සමහර ලාවට මේ ආර්ථික පද්ධතිය හොඳට තියෙන ආර්ථික පද්ධතිය විධාන වෙන්නත් පුළුවන්, සැලසුම් වෙන්නත් පුළුවන්, මිශ්‍ර වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මොන ආර්ථික පද්ධතියක් වුණත් මේ විදිහට මූලික ආර්ථික ප්‍රශ්න ටික විසඳගෙන මෙන්න මේ කියන නිර්ණායක ටික මොකද ළඟා කරගන්න ආර්ථික පද්ධතිය අපිට හොඳයි කියලා කියන්න පුළුවන්. එතකොට මේ නිර්ණායක ටික තමයි පුතේ පළවෙනි එක නා කියන මොකද්ද? පූර්ණ සේවා නියුක්තිය, ආර්ථික කාර්යක්ෂමතාවය, ආර්ථික වෘද්ධිය, මිල ස්ථායීතාවය, සාධාරණ ආදායම් ව්‍යාප්තිය, බාහිර ස්ථායීතාවය, පාරිසරික ගුණාත්මක භාවය සහ ආර්ථික නිදහස. මෙන්න මේ කියන නිර්ණායකයන් ටික හරියට ළඟා කරගන්න ආර්ථික පද්ධතිය අපිට හොඳයි කියන්න පුළුවන්. අපි එක එකනා සරලව කතා කරමු. අපි මේක මොකද ඉදිරියේදීත් සමහර තැන්වලදී කතා වෙනවා. කමන්න අපි මෙතෙන්දිත් පොඩ්ඩක් එක නිකන් සරලව අවබෝධයක් ගමු. පූර්ණ සේවා නියුක්තයි කියන එකේ තේරුම තමයි පුතේ නිෂ්පාදනයට ගන්න පුළුවන් සියලුම සම්පත් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන එකට අපි කියනවා පූර්ණ සේවා නියුක්තය කියලා. එතකොට ඒක නිසා මොකද ඉන්නේ වර්තමානයේ තියෙන සියලුම සම්පත් නිෂ්පාදනයට ගන්නවා කියන්නේ හදන්න පුළුවන් භාණ්ඩ සේවා ප්‍රමාණය මොකද ඉන්නේ වැඩි. ඒක නිසා ඒ රටවල වල මොකද ඉන්නේ නිෂ්පාදන හැකියාව නැත්නම් විභවනියමම වැඩි වෙන්න පුළුවන්. ඊළඟට කියනවා ආර්ථික කාර්යක්ෂමතාව. පුතේ මේක අපි ඊළඟ පාඩම නිෂ්පාදන හැකියාව මායිම් කෙනෙක් කෙනාගේදී වැඩි දියුණුවට කතා කරනවා. මම මෙතෙන්දී දැනට නිකන් කියන්නම්. ආර්ථික කාර්යක්ෂම කියන්නේ කාර්යක්ෂමතාවය කියන්නේ නිෂ්පාදන කාර්යක්ෂම සහ සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය කියන දෙන්නගේ එකතු. දැනට ඒක මතක තියාගන්න අපි ඉදිරි පියවරේදී මේක කතා කරන නිසා මම මෙතෙන්දී වැඩි අවධානයක් ඒකට යොමු කරන්නේ නැහැ. ආර්ථික කාර්යක්ෂමතාවය කියන්නේ මොකද්ද? නිෂ්පාදන කාර්යක්ෂමතාවය සහ සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය කියන දෙන්නගේම එකතුවට. ඊළඟට ආර්ථික වෘද්ධිය කියන එක ගත්තම ආර්ථික වෘද්ධිය කියන්නේ මොකද්ද? රටක විභව නිෂ්පාදන නැත්නම් දලදේශීය නිෂ්පාදනය අකණ්ඩව ඉහළ යනවා. රටේ හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය අකණ්ඩව වැඩි වෙනවා නම් අපි ඒකට කියනවා ආර්ථික වෘද්ධියක් කියලා. අපි මේකත් ඊළඟ පාඩමේදී කතා කරනවා. මිල ස්ථායීතාවය කියන්නේ මිල ඉහළ හෝ පහළ යන්නේ නැතුව එකම මිලක රට ඇතුලේ තියෙන අභ්‍යන්තර මිල අපිට ස්ථාරව තියාගන්න පුළුවන්. සරලවම කිව්වොත් මේ කියන්නේ උද්දමනයක් හෝ අවදමනයක් නොමැති ආර්ථිකයේ මෙහෙවනවා නම් ඒකට අපි කියනවා මිල ස්ථායීතාවය කියලා. සාධාරණ ආදායම් ව්‍යාප්තිය කියලා කියන්නේ ආර්ථිකයේ විශාල ප්‍රමාණයක ආදායමේ වෙනසක් නැතුව ආර්ථිකය ක්‍රියාත්මක කරනවා නම් අපි කිව්වේ අර වෙළඳපොළ ක්‍රමයක ආදායම් ව්‍යාප්තිය වැඩි ඊට පස්සේ අපි කිව්වා විධාන ආර්ථික පද්ධතියක බොහෝ දුරට ආදායම් ව්‍යාප්තිය අඩුයි කියලා කියන්නේ හැම වෙලාවෙම නෙවෙයි අඩුයි කියලා කිව්වා. අන්න ඒ වගේ හැමෝටම සාධාරණ ආදායම් ව්‍යාප්තියක් යටතේ කටයුතු කරනවා නම් අපිට ඒකට කියන්න පුළුවන් සාධාරණ ආදායම් ව්‍යාප්තියක් තියෙනවා කියලා. බාහිර ස්ථායීතාවය කියන්නේ ගෙවුම් ශේෂය. පුතේ ගෙවුම් ශේෂය කියන්නේ විදේශීය රටවල් එක්ක කරන සියලුම ගනුදෙනු සටහන් වෙන ගිණුමට අපි කියනවා ගෙවුම් ශේෂය කියලා. අන්න ඒ ගෙවුම් ශේෂය අපි මොකද නිස්ථාවරව තියාගන්න නැත්නම් සරලව කියන්න පුළුවන්. අපි ගන්න විනිමය අනුපාතය ලංකාවේ වර්තමානයේ නම් ගත්තොත් මොකද ඩොලර් එකක අගේ අපි කියන්නේ ඉහළ යනවා පහළ යනවා වෙනස් වෙනවානේ. එහෙම නැතුව එක මට්ටමක සාමාන්‍ය පොඩි දෝලනයක් තියෙන්න පුළුවන්. අන්න ඒ කියන විනිමය අනුපාතික හොඳ මට්ටමක තියාගන්නවා කියන එකත් අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? බාහිර ස්ථායීතාවය කියලා. පාරිසරික ගුණාත්මකතාවය කියන්නේ පරිසරයේ ගුණාත්මකව තියාගන්න කටයුතු කරනවා කියන එක. ආර්ථික නිදහස කියලා අපි කියන්නේ මොකද ඉන්නේ? Tamanට කැමති පරිදි තීරණ ගැනීමේ හැකියාවක් ලබා දෙනවා කියන එක. එහෙනම් මෙන්න මේ නිර්ණායක ටික තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මේ ආර්ථික පද්ධතිය හොඳ නැත්නම් දියුණු ආර්ථික පද්ධතියක් කියලා. ඒතර මම හිතනවා මේ කතා කරපු කොටස් ටික ඔස්සේ විනාඩි 50ක කාලයක් ඇතුළේ අපි කතා කරා සම්පූර්ණ මේ පාඩමම. එතකොට මේ කියන කොටස ඇතුළේ මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා ආර්ථික පද්ධතියක් කියන එකනාගේ
තියෙන ලක්ෂණයන් ටික ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද කියන සම්පූර්ණ පාඩම මොකද වෙන්නේ අපි මේ මොහොත වෙනකොට කතා කරලා ඉවරයි. එහෙනම් පුතේ මම හිතනවා ඔයාලට මේ කියපු කොටස් ටික පැහැදිලි වෙන්නේ නැති කියලා යම් කිසි ආකාරයක ගැටලුවක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකකින් හරි කමන්නේ පොඩ්ඩක් පහලින් දාන්න. එතකොට ඒකට අවශ්‍ය කරන පිළිතුරු ටික මම ලබා දෙන්නම්. එතකොට ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. මොනවා හරි තැනක නොතේරෙන පැහැදිලි තැනක් තියෙනවා නම් හෝ යම් කිසි යෝජනාවක් හෝ අදහසක් හෝ එහෙම නැත්නම් චෝදනාවක් වුණත් කමන්නේ තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එතකොට අපිට පුළුවන් මොනවා කරන්නද? ඒවා ටික ඉදිරියේදී හදාගෙන අඩුපාඩු ටික හදාගෙන ඉස්සරහට යන්න. එහෙමනම් පුතේ ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ වගේම අලුත් පාඩමකින් ඉදිරි පියවරකදී හමු වෙන බලාපොරොත්තු වෙමින් ස්මාර්ට් ඉකොනොමිස්ට් කියන YouTube channel එක හරහා අපි අදට සමුගෙන යනවා. නැවතත් අපි ස්මාර්ට් ඉකොනොමිස්ට් කියන YouTube channel එකෙන් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට එහෙනම් අපි මේ පාඩම ඉවර කරලා මෙතනින් ඉදිරි පියවරකට යන බලාපොරොත්තු වෙමින් නවතිනවා. හැමෝටම දලදා සම්පත පිහිට ප්‍රාර්ථනා කරනවා.